නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා සුසමාහතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ එන චබ්බිසෝදන සූත්‍රය ධර්මදේශනාවක් වශයෙන් නැත්නම් ධර්මදේශනා මාලාවක් වශයෙන් සාකච්ඡා කරගෙන ඉදිරියට යනවා. ඉතින් මේ වෙනකොට අපි ඒකේ සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. මේකේ ප්‍රස්තුතයේ වශයෙන් කියනවා නම් එක්තරා අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේම බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලා අමතලා මේ යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්යයි ප්‍රකාශ කළොත් ඒ වෙලාවේදී ඒක එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ඒ වගේම දොහොත් මුදුන් දී බාරගන්නෙත් නැතුව එක්තරා අන්දමක ප්‍රශ්නාවලියක් තුලින් ඒ බව හොඳින් දැනගන්නය සනාථ කරගන්නය කියලා භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා. ඉතින් එතකොට එන්නේ කාරණා කීපය තමයි අපි මේ චබ්බිසෝදන සූත්‍රය තුල දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ එක අතකින් මේ හෙලි කරන්නේ ඒ භික්ෂුන් වහන්සේ වඩපු මාර්ගය. ඉතින් එතකොට විවිධ මාර්ග කීපයක් මෙතන දැක ගන්න පුළුවන්. එකම මාර්ගයක් නෙමෙයි. අරහත්ත්වයේ පිණිස අනුගමනය කරපු ප්‍රතිපදාව එක්තරා අන්දමකින් හෙලි කිරීමක් තමයි මේ සූත්‍රය තුල තියෙන්නේ. ඉතින් එතකොට විවිධ රහතන් වහන්සේලා විවිධ ක්‍රමවලින් තමන් වහන්සේලාගේ ඒ චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ මාර්ග තමයි කීපයක් මේ සූත්‍රය තුල හෙලි කරන්නේ. එක අතකින් මේ විශෝධන 6ක් කියලා කියන්න පුළුවන්. නමුත් කෙසේ වුණත් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ ඒ බඳු විසුද්ධි මාර්ග 5යි. ඒ නිසා අට කථාචාර්යයන් වහන්සේ 6 වෙනි එක මුඛ පරම්පරාගතව මෙම දහම් කරුණු පරම්පරාවෙන් පරම්පරාවට එනකොට එකක් අතරමඟදී හැලුණා කියලා උපකල්පනය කළා. උන්වහන්සේ 6 වෙනි එක උපකල්පනය කරලා ඉදිරිපත් කරනවා. ඒකත් අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. කෙසේ නමුත් මේ සූත්‍ර දේශනාව තුළ ඒ යම් හෝ රහතන් වහන්සේ නමක් අනුගමනය කරපු ඒ තමන්ගේ ප්‍රතිපදාව පොඩ හෙලි කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් කොයි අන්දමින්ද අරහත්ත්වයට පත් උනේ කියන කාරණාව විමසද්දී උන්වහන්සේලා හෙලි කරන්නේ තමන් වහන්සේලා වඩපු ප්‍රායෝගික ප්‍රතිපදාව. කොහොමද මේ වැඩේ කළේ? කොහොමද ප්‍රායෝගිකව මේ තමන්ගේ හිත දියුණු කරගත්තේ? නැත්නම් කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද? ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද? ඒ සඳහා අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය කුමක්ද කියන එක තමයි හෙලි කරන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය අහන්න කියලා කියන්නේ මේ ව්‍යවහාර 4ක් සම්බන්ධයෙන්. අපි දන්නවා ඇහැ, කන, ඊළඟට නාසය, දිව, කය කියන ඒ ආයතන 3, ඊට පස්සේ මනස කියන මෙන්න මේ ආයතන 6ක් ඔස්සේ තමයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒක ටිකක් හකුලුවලා පෙන්නනවා කොටස් 4ක් වශයෙන් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා. ඉතින් ඒ කොටස් 4 පරිහරණය කරද්දී අපි අනිත් ඈත් එක්ක ගනුදෙනු කරද්දී ලෝකයේත් එක්ක කටයුතු කරද්දී කොහොමද අපේ හිත බේරගෙන ඒවැය පැටලෙන්නේ නැතුව ඒ බඳු සම්මුතීන් වල ගැලෙන්නේ නැතුව කොහොමද හිත ආශ්‍රවයන්ගෙන් මුදවාගත්තේ කියන කාරණාව තමයි මුලින්ම විමසන්නේ. ඉතින් ඒකට නිවැරදිව පිළිතුරු දුන්නොත් ඒ ගැන සතුටු වෙන්න කියනවා. ඒ වගේමයි හැබැයි එතනින් සෑහීමකටපත් නොවි දෙවෙනි ප්‍රශ්නයත් අහන්න කියලා කියනවා. ඉතින් දෙවෙනි ප්‍රශ්නයේ වශයෙන් අහන්නේ උපාදානස්කන්ධ සම්බන්ධයෙන් මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා භාගතුන් වහන්සේ විසින් මේ සියලු අත්දැකීම් සම්භාරයේ උපාදානස්කන්ධ 5කට බෙදලා දක්වලා තියෙනවා. මේ උපාදානස්කන්ධ 5 පරිහරණය කරේ කොහොමද? ආශ්‍රවයන් ඡය වෙන අන්දමින්. මෙන්න මේ ප්‍රශ්නේ තමයි දෙවනුව නගන්නේ. ඉතින් ඒකටත් නිවැරදි පිළිතුරක් සැපයුවොත් ඒකත් සාදු කියලා අනුමත කළා. හැබැයි එතනිනුත් සෑහීමකටපත් නොවි තුන්වෙනි ප්‍රශ්නයක් අහන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් මේ මතක් කරනවා. ඉතින් එතකොට තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන් අහන්නේ ධාතු 6 සම්බන්ධයෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ භෞතික ලෝකය හා සම්බන්ධ ධාතු 5කුත් ඒකට එකතු කරපු විඥාන කියන ධාතුවකුත් එකතු වුනහම ධාතුන් 6ක් වශයෙන් පෙන්නනවා. ඒ බඳු ධාතු 6කින් එතකොට අපි මේ
ජීව අජීව සියලු කොටස් පෙන්눔 කරන්න පුළුවන්. අපේ අත්දැකීම් සම්භාරය පෙන්눔 කරන්න පුළුවන්. අන්න ඒ බඳු ඒ ධාතුන් 6 කෙබඳු අන්දමකින්ද පරිහරණය කරේ ඒවා සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපදාවක්ද අනුගමනය කළේ ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා කොහොමද ආශ්‍රවයන් ඡය වුනේ කියන කාරණාව තමයි ඊට පස්සේ තුන්වෙනිව අහන ප්‍රශ්නේ. ඉතින් එතකොටත් නිවැරදි පිළිතුරක් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකටත් සතුටු වෙන්න. සතුටු වෙලා හැබැයි එතනිනුත් සෑහීමකටපත් නොවි හතරවෙනි ප්‍රශ්නයකුත් අහන්න. දැන් ඒතර හතරවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ ආයතන 6 සම්බන්ධයෙන්. දැන් ආයතන මූලික කරගෙන තමයි අපි පිටතත් එක ගනුදෙනු කරන්නේ. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, ඒ වගේම කයත් ස්පර්ශයනුත්, මනසත් මනසට එන අරමුණුත් කියලා අපි මේ ආයතන 6 නැත්නම් ස්පර්ශ ආයතන 6ක් වශයෙන් හඳුන ගන්නවා. ඒකේ ආධ්‍යාත්මික ආයතන 6කුත්, බාහිර ආයතන 6කුත් වෙන වශයෙන් අපිට දැනගන්න පුළුවන්. ඒතර මේ අන්දමිනුත් බුදුරජාණන් වහන්සේ විග්‍රහයක් කරලා තියෙනවා. ඕනම සජීවී ස්වභාවයක් අපි දල වශයෙන් කරන සත්‍යයේ පුජ්‍යලයක් මමෙක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවයක් මේ බඳු ආයතන 6ක් හරහා තමයි පිටතත් එක්ක sannivedanaya කරන්නේ. පිටතත් එක්ක ගනුදෙනු කරන්නේ. ඇහැ හරහා රූප බලනවා, කන හරහා ශබ්ද අහනවා, නාසය තුලින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිව තුලින් රසයන් දැනගන්නවා, කය තුලින් විවිධ ස්පර්ශයන් දැනගන්නවා, මනසට එන අරමුණු මනස තුලින්ම දැනගන්නවා. එතකොට මේ බඳු ආයතන ස්වභාවයක් පරිහරණය කරද්දී කොහොමද මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන ආකාරයට ආශ්‍රවයන් ඡය වෙන ආකාරයට කටයුතු කළේ කියන ප්‍රශ්නේ තමයි හතරවෙනුව නගන්නේ. දැන් එතකොට ඒ ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නොත්, නිවැරදිව පිළිතුරු දුන්නොත් සාදු කියලා ඒක අනුමත කළා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නයක් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ පස්වෙනි ප්‍රශ්නයට තමයි අද අපි යමු වෙන්නේ. ඒ අහන ප්‍රශ්නය එකාතකින් තවත් සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් වෙන්නේ කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා සුසමූහතාති. දැන් එතකොට මේ විවිධ අවිඥානික සවිඥානික. ඒ කියන්නේ පණ ඇති පණ නැති විඥානයේ සහිත විඥානයේ රහිත සවිඥානිකේ කය. මේ විඥානයේ සහිත මේ කය ඊළඟට බහැරින් එන මේ බහැර තියෙන විවිධ නිමිති ඒ මූලික කරගෙන යම් හෝ මමත්වයක් ගොඩ නැගුණා නම් යම් හෝ මම කියා ගැනීමක් සිදු වුණා නම් එහෙමත් නැත්නම් මගේ කියා ගැනීමක් සිදු වුණා නම් මම ඔබ කියලා මම නුඹ කියලා මම සහ අනුන් කියලා යම්සි මැනීමක් සිදු වුණා නම් මේව හරහා ඇත්තටම තව තව ආශ්‍රවයන් මුල් බැස ගැනීමක් කෙලස් ජනිත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද මේක නතර කළේ? ඒ කියන්නේ විවිධ නිමිති පරිහරණය කරද්දී ඇතුළත විඥාන සහිතව කටයුතු කරද්දී මේ අන්දමින් විවිධ අන්දමේ මම කියා ගැනීමක් මගේ කියා ගැනීමක් මම සහ අනුන් කියලා බෙදා ගැනීමක් මැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර මේවා වළක්ව ගනිමින් කොහොමද කටයුතු කළේ? ඉතින් එතකොට මේ ප්‍රශ්නයට ඇත්තටම දීර්ඝ වශයෙන් තමන්ගේ ඒ මුලින් ඉඳන්ම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අතකින් අර කලින් ප්‍රශ්නවලදී සංක්ෂිප්ත වශයෙන් මේ කරපු ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් මේ මහාන වෙච්ච ප්‍රතිපදාව දක්වා එහෙම නැත්නම් මහානකමට පිවිසීමේ තැන් පටන්ම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ටිකක් කෙටියෙන් ඒ කොටසත් ඉදින් තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් භික්ෂුන් වහන්සේ මේ පිළිතුර වශයෙන් කියන්න ඉඩ දෙනවා මෙන්න මේ ආකාරයෙන්. උන්වහන්සේ ගිහිව ඉන්න කාලෙදී බුදුබණක් අහන්න හම්බුණා. නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් එබඳු බණක් අහන්න හම්බුණා. ඇසුරක් ලැබුණා. ඉතින් එතකොට කල්පනා කළා මේ ගිහිව ඉඳගෙන මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා මේ පූර්ණ බ්‍රහ්මචර්යයක් රකින්න, පිරිසුදු බ්‍රහ්මචර්යයක් රකින්න, මේ බඳු ප්‍රතිපදාවක් වඩන්න ගිහිව ඉන්නවට වඩා හොඳයි පැවිදි වෙන එක කියලා යම්කිසි අදහසක් මගේ හිතේ පහළ වුණා. ඊට පස්සේ මම මේ කෙස් රැවුල් බාලා තමන් හිටපු ඥාති මිත්‍රාදීන් අතහැරලා දාලා කසාවතින් සැරසිලා පැවිදි වුණා.
පැවිදුණාට පස්සේ ඉතින් මම සීලයක් ආරක්ෂා කළා. දැන් එතකොට සීලය හා සම්බන්ධ සෑහෙන විස්තරයක් මෙම සූත්‍රයේ අන්තර්ගත වෙනවා. අපි මීට කලිනුත් සූත්‍ර දේශනාවලදී විශේෂයෙන්ම පොට්ටපාද සූත්‍රයේදී අපි සෑහෙන මේ සීලය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කෙසේ නමුත් අපි කෙටියෙන් නැවතත් මේ සීලය ගැන, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන කෙටියෙන් මතක් කරගත්තොත් ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ අහෝසින්. දැන් මම ප්‍රාණඝාතයෙන් අයින් වුණා, ප්‍රාණඝාතය බැහැර කළා. ඊට පස්සේ කිසිම දඬු මුගුරු ගැනීමකින් තොරව බොහොම ලැජ්ජා සම්පන්නව දයාවෙන් යුක්තව සියලුම සත්වයින් කෙරෙහි හිතානුකම්පා සහිතව වාසය කරන්න උත්සාහන්ත වුණා. ඉතින් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය හොඳින්ම ආරක්ෂා කරගෙන මම දැන් කටයුතු කරනවා. ඊළඟට අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ අහෝසින්. මම ඒ නුදුන් දේ ගන්නේ නැතිව, හොරකම් කරන්නේ නැතිව, වංචාවන් වල යෙදෙන්නේ නැතිව දුන් දෙයක් පමණක් ගනිමින් වාසය කරන්න උත්සාහත් වුණා. ඊට පස්සේ අබ්‍රහ්මචාරියන් පහය බ්‍රහ්මචාරින් අහෝසින්. දැන් එතකොට ඒ ලාමක වූ බොළඳ වූ එබඳු ඒ අබ්‍රහ්මචාරියෙන් වැළකීලා බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න මම උත්සාහත් වුණා. ඊට පස්සේ මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ අහෝසින්. බොරු කියන එක අයින් කළා, බොරුවෙන් වැළකීලා සත්‍යවාදී වෙන්න උත්සාහත් වුණා. පිසුනං වාචම් පහය පිසුනාය වාචාය පටිවිරතෝ අහෝසින්. මේ ඔවුනෝන් බිඳවන ඔවුනෝන්ගේ හොඳ හිත නැති කරන ඒ පිසුණු බස් නැත්තම් කේලාම් ඒවා කීමෙන් වැළකීලා මම ඔවුනෝන් සමගි කරන දෙයක් කතා කළා. ඊළඟට එක තැනකින් අහලා අනිත් තැනකට කියලා ඒ ඔවුනෝන් බිඳවන කටයුතු වලින් මම ඉවත් වුණා. ඒ වෙනුවට ඔවුන් අතර තියෙන සමගි සම්පන්නකම තව වැඩි දියුණු වෙන ආකාරයට. ඒ වගේම යම්කිසි කොටාස දෙකක් අසමගි වෙලා ඉන්නවා නම් ඒ අසමගිය දුරු කරලා නැවතත් සමගි කරන ආකාරයෙන් කටයුතු කරන්න මම උත්සාහත් වුණා. පරුසං වාචම් පහය පරුසාය වාචාය පටිවිරතෝ අහෝසින්. රළු පරොස් වචන පාවිච්චි නොකර මුරුදු මොලොක් වචන අහන්න ප්‍රිය උපදවන වචන මම පාවිච්චි කළා. ඒවා අහන්නතර හැමෝම කැමති. ඒවා තුල අන්තර්ගත වෙලා තියෙන්නේ අත් වශයෙන්ම මුරුදු භාවයක්. ඉතින් ඒ වගේ මුරුදු මොලොක් වචන මම කතා කරන්න උත්සාහත් වුණා. ඊට පස්සේ සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ අහෝසින්. මේ තේරුමක් නැති කාලය කාදමන හිස් වචන කතා කරනවා වෙනුවට මම තේරුමක් ඇති දෙයක්ම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ම කාලයට සුදුසු දෙයක්ම කතා කරන්න, ධර්මානුකූල දෙයක්ම කතා කරන්න මම උත්සාහත් වුණා. සෝ බීජගාම මාත් භූතගාම සමාරම්භා පටිවිරතෝ අහෝසින්. මේ සාමාන්‍යයෙන් කියන මේ වැඩෙන්න පුළුවන්, පැලවෙන්න පුළුවන් මේ විවිධ බීජයන් ඊළඟට ඒ වැඩෙන්න පුළුවන් අතුරුකිලි ආදිය ඒවා මම විනාශ කරන්නේ නැතුව ඒවා ආරක්ෂා කරන්න උත්සාහත් වුණා. ඒක භක්තිකෝ අහෝසින්. රත්තු පරතෝ පටිවිරතෝ විකාල භෝජන. මේ දවල් කාලයෙන් පස්සේ මම ආහාර ගන්න නැතුව ඒ බඳු උපෝසතයක් සමාදන් වෙලා විකාල භෝජනයෙන් වැළකුණා. ඒතකොට මේ දැන් ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කරගෙන යනවා. අපි ඊටාම කෙටියෙන් මේ ටික මතක් කරගමු. ඊට පස්සේ නච්ච ගීත වාදිත විසුක දසනා පටිවිරතෝ අහෝසින්. මේ නටුම් ගැයුම් ඒ විවිධාකාර ඒ පිනවීම වලින් මං ඉවත් වුණා. මල් ගඳ විලවුන් ඒවා පැලඳීමෙන්, ඇඟ සැරසීමෙන්, ඒ අංග භූෂණ පරිස්කාර ආදියෙන් ඒවා මං පුළුවන් තරම් ඉවත් වුණා. ඊට පස්සේ උස්සසුන් මහාසුන් පරිහරණය කරන්න නැතුව මම බොහොම මධ්‍යස්තව අල්පේච්ඡව ඉන්න උත්සාහත් වුණා. ඊළඟට ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ අහෝසින්. මම මුදල් පරිහරණය කරන්න නැතිව ඒ බඳු ගනුදෙනු වලට යන්නේ නැතිව ඒවයින් අයින් වෙලත් ජීවත් වෙන්න උත්සාහත් වුණා. ඊළඟට විවිධ සුවඳ වර්ග සුවඳ විලවුන් ඒ වගේ දේවල් මේ පිළිගන්නේ නැතුව, රන් රිදී පිළිගන්නේ නැතුව, ඊළඟට දැසි දසුන් පිළිගන්නේ නැතුව, ඊළඟට එළුවන්, බැටළුවන්, හරකුන් වගේ ඒ සතුන් පිළිගන්නේ නැතුව, ඊළඟට එක එක කෙත්වතු ආදිය පිළිගන්නේ නැතුව, ඊළඟට තරාදී ආදීන් කරන විවිධ ඒ බඳු මැනුම් ක්‍රම වලට ඒවා වලට ඒ කියන්නේ විවිධ ව්‍යාපාර වලට යන්නේ නැතුව
මේ විදිහට ඊටාම සියුම් මට්ටමකින් මේ Tamanගේ සීලය රකින්න උත්සාහත් වුණා. ඒක අතකින් අර චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන මේ සීලේ කොටස් විවිධාන්දමින් විස්තර කරලා තිනවා දීර්ඝ වශයෙන් දීඝනිකායේ එහෙම. දැන් මෙතෙන්දී ඒවැ යම්කිසි සංක්ෂිප්තව බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. දැන් මේ විදිහට කටයුතු කරද්දී මම මේ කය පවත්වා ගැනීම සඳහා පමණක් පිණ්ඩපාත භෝජනයක් වළඳමින් කටයුතු කරනවා. ඒ වගේම හරිම පහසු දෙයක් මට තියෙන්නේ, ලොකු දෙයක් මා සතුව නැහැ. තුන් සිවුර පාත්‍රය වැනි බොහොම සරල දෙයක් පමණයි මා සන්තකේ තියෙන්නේ. ඉතින් යම් හෝ තැනකට යනවා නම් ඒක මට පියාපත් බර පක්ෂියෙකුට තියෙන පියාපත් බර වගේ තමයි. ඊට වඩා ලොකු දෙයක් මට නැහැ. මේ ටික අරගෙන තමයි මම යන්නේ. ඉතින් මේ වගේ බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න, ඒ බඳු සැහැල්ලු ජීවිතයක් සඳහා අවතීර්ණ වෙන්න මම උත්සාහත් වුණා. දැන් මේ විදිහට යද්දී දැන් බුදුරජාණන් වහන්සේ ඒක දැන් හකුලුවා කියනවා. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පරිසංවේදේසින්. දැන් මේ වගේ ඊටාම පිරිසුදු සීලයක් ආරක්ෂා කරනකොට තමන්ට තමන්ගේ මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් අනවජ්ජ සුඛයක් දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපේ අතින් යම්සි වැරද්දක් වුණාම, වීතික්‍රමණයක් සිද්ධ වුණාම ඒ ගැන අපේ හිතේ යම්කිසි එකාතකින් දෙගිඩියාවක්, අනිත් අතින් තමන්ට තමන් චෝදනා කරන ගතියක්, විපිලිසර භාවයක් ඇති වෙනවා. මොකද සීලය පිරිසුදු නැහැ. තමන්ගේ ඒ අපිරිසුදු බව නිසා තමන්ටත් හානියක් වෙලා, අනුන්ටත් යම්සි හිරිහැරයක් වෙලා. සීලය අපිරිසුදුයි. එතකොට හිතේ පහළ වෙන්නේ වික්ෂිප්ත බවක්. තමන්ට තමන් චෝදනා කරන ගතියක්. නමුත් හොඳින් සීලය ආරක්ෂා කරනකොට ඊට වඩා තමන් ගැනම හරි සතුටක්, අහිංසක සතුටක්, මේ තමන්ගේ ඒ ජීවිතයේ සිද්ධලා තියෙන පරිවර්තනය සම්බන්ධයෙන් සතුටක් ජනනය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අනවජ්‍ය සුඛයක් වශයෙන් පෙන්වන්නේ. තමන් දැන් ඉස්සර වගේ වැරදි කරන්නේ නැහැ. ඉස්සර තිබිච්ච ඒ රළු පරොස් ගති දැන් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ සීලයට අනුගත වීමක්, විනයානුකූලව කටයුතු කිරීමක්, ඒ බුද්ධ දේශනාවට අනුව හික්මීමක් කියලා අන්න තමන්ගේ මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන්ම එක්තරා අන්දමක සතුටක්, ප්‍රමෝදයක්, තමන් කරන මේ ප්‍රතිපදාවේ තියෙන නිවැරදි භාවය පිළිබඳව අහිංසක සතුටක් තමයි හිතේ පහළ වෙන්නේ. ඔන්න ඔය සතුට දැන් භුක්ති විඳිනවා කියන කාරණය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් එකාතකින් මේ තුල මේ සඳහන් කරපු කාරණා තුල එකාතකින් කියනවා නම් පාතිමෝක්ෂ සංවර සීලයත් ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයත් අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ඒ ශික්ෂාපද අන්තර්ගත වෙන ප්‍රාතිමෝක්ෂයත්, ඒ ප්‍රාතිමෝක්ෂය හා සම්බන්ධ සීලයත්, ඊට පස්සේ අර තමන්ට නොගැලපෙන වැරදි ආජීවයෙන් වැළකීලා නිවැරදි ආජීවයක් ගත කරන ඒ ස්වභාවයත් මේ තුල පෙන්눔 කරනවා. එතකොට ඒකාතකින් මේ සීලේ කොටස් දෙකක් සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ ඉන්ද්‍රිය සංවර සීලය සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා අපිට ඇස් කන් නාසාදී ඉඳුරන් තියෙනකොට ඒවට විවිධ අරමුණු මුණ ගැහෙනවා. ඇහැට රූප මුණ ගැහෙනවා, කනට ශබ්ද මුණ ගැහෙනවා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට අරමුණු. ඒතර මේ විදිහට අපි ඉඳුරන් පරිහරණය කරනකොට අපි කිසිම සතිමත් බවක් නැතුව ඔහේ ඉඳුරන්ට හැසිරෙන්න ඉඩ දීලා කිසිම පාලනයකින් තොරව කටයුතු කළොත් ඉතින් මේ දකින්න ලැබෙන දේවල් ඇතැම් විට අතිශය ප්‍රියෝපදන දේවල් නිසා, හිත ඇද බැඳ ගන්නා දේවල් නිසා හිතේ ලොකු කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කනට ඇහෙන සද්දත් ඒ වගේ එක්ක ප්‍රිය උපදවන දේවල්, එහෙමත් නැත්නම් හිත අවුස්සන දේවල්, හිත ප්‍රකෝප කරන දේවල් නම් ඒ හරහාත් කෙලෙස් සමූහයක් ඇති වෙන්න පුළුවන්. නාසය, දිව, කය, මනස සම්බන්ධිනුත් ඔය වගේමයි. ඉතින් එතකොට අපි දන්නවා මේ ඉඳුරන් නිරෝගීව තිබුණ පමණින් සියල්ල සාර්ථක වෙන්නේ නැහැ. එමනම් මේ ඉඳුරන් පරිහරණයේදී යම් පමණක සංවර වීමක් පවත්වන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි හැමදාම මේ ඉඳුරන්ගේ තියෙන අසංවර බව නිසා තව කෙලෙස් වඩනවා. තව කෙලෙස් සතුරන් ඇතුළට පැමිණෙනවා. එහෙමනම් මේ ඉඳුරන් හරහා කෙලෙස් සතුරන් අවදි නොවන අන්දමින් කටයුතු කරන්න යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් පැවැත්වීම වැදගත් වෙනවා. ඒක මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි අහෝසින් නානු ව්‍යංජනක් ගාහි. මම මේ ඇහෙන් රූප දැක්කහම ඒවැ නිමිති අනුව්‍යංජන ගන්න ගියේ නැහැ. ඒ කියන්නේ අපි තුන් ලස්සන නිමිත්තක් දැක්කා, ලස්සන රූපයක් දැක්කා.
හැබැයි ඉතින් Tamanට තේරෙනවා නම් මේක හරහා මේවා බලන්න ගිහිල්ලා හිත ඇවිස්සෙනවා. කලින් නොතිබිච්ච රාගයක් ආයි දැන් ඇවිස්සෙනවා. නැත්තම් කලින් නොතිබිච්ච විපිරිසර බවක්, වික්ෂිප්ත බවක්, එහෙමත් නැත්තම් ද්වේෂයක් ඇවිස්සෙන්න ඉඩ තියෙනවා කියලා යා එක්තරාන්දමක පරිසංසහගත ගතියක්. ඔහේ ඇහැට යන්න ඉඩ නොදී ඒ දකින්න රූපවලට එකපාරට මේ හිත ආක්‍රමණය කරන්න ඉඩ නොදී එක්තරාන්දමක වැළකෙන ගතියක්. පරිසංසහගත ගතියක් පෙන්වුම් කරනවා. ඒවට හේතු වෙන මේ නිමිති අනුව්‍යංජන කියලා කියන එහෙම නැත්නම් මේ දැකපු දෙෙහි තියෙන ලස්සන හැඩහුරුකම් පාට සටහන් ඒ විවිධ ලකුණු බලන්න යන්නේ නැතිව කුඩා කුඩා සලකුණු බලන්න යන්නේ නැතිව පුළුවන් තරම් හික්මෙන් උත්සාහත් වෙනවා. හිත කිව්වට ඒක ලස්සනයි කියලා එයා ඔස්සේ යන්නේ නැතුව ඉන්න උත්සාහත් වෙනවා. හිත කිව්වට මේ මටයි කිව්වේ මට තමයි යනුම් පදයක් කිව්වේ කියලා. එහෙම නැත්නම් ඒ කන හරහා එන සද්ද නිසා අපේ හිතේ යම්කිසි කෙලෙස් අවදි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒවා වළක්ව ගන්න උත්සාහත් වෙනවා. දැන් මේ ප්‍රායෝගිකව එකwidehatකින් මේ කතා කරන්නේ. අපි භාවනා කරන අවස්ථාවේදීම නෙමෙයි. තමන් මග තොට යනකොට නැත්නම් අනිත් අයත් එක්ක කතා බහ කරනකොට වෙළඳ පොළට යනකොට දුම්රියක බස් එකක යනකොට මේ වගේ තමයි ඉතින් කතකින් අද වර්තමානයේ සම්බන්ධයෙන් කතා කරනවා නම් කියන්න තියෙන්නේ. ඒකට මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ගැන මේ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද Taman මේ ඉඳුරන් පරිහරණය කළේ? ඉඳුරන් පරිහරණය කරද්දී පරිසං උනේ කොහොමද කියන කාරණේ මතක් කරලා දෙනවා. ඉතින් අතින් බලද්දී අද කාලේ වෙනකොට අපිට සෑහෙන්න ඒ අනුව පරිසං වෙන සිද්ධ වෙනවා. මොකද අද මේ ඉඳුරන් හරහා අපේ හිත කෙලසෙන්න තියෙන හැකියාව එදාටත් වඩා හරිම භයානකයි කියලා කියන්න පුළුවන්. එච්චරට ප්‍රබලයි කියන්න පුළුවන්. මොකද විවිධාකාර සූක්ෂම ක්‍රම හරහා තාක්ෂණික මෙවලම් හරහා අපේ මේ ඉඳුරන් දූෂිත මට්ටමකටපත් කරන්න. නැත්නම් ඉඳුරන් හරහා හිත දූෂිත මට්ටමකටපත් කරන්න එමට විවිධ උපක්‍රම තියෙනවා. ඒ නිසා අපි ඒවා පරිහරණය කරද්දී කොහොමද පරිසං වෙන්නේ? භාවනාවට බාධාවක් නොවන අන්දමින් ඒවා කොහොමද පරිහරණය කරන්නේ? නැත්නම් අනවශ්‍ය අන්දමකින්ද මම මේවා ලං කරගෙන තියෙන්නේ මේවා අනවශ්‍යයිද? ප්‍රයෝජනයක් නැද්ද? කියලා එහෙනම් ඒකාතකින් අපි ටිකක් මේ ඉන්ද්‍රිය සංවරය ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ හැමදාම අපි හොද මඩේ දානවා වගේ වැඩක්. අපි ටිකක් භාවනා කරනවා, අපි උත්සාහයක් දරනවා කෙලස් ටික ඈත් කරලා තියාගන්න, නීවරණ ටික යටපත් කරගන්න. හැබැයි ආයෙත් අපි එළියට ගියාම මගතොටේ කටයුතු කරනකොට, රාජකාරී කරන තැන්වල කටයුතු කරනකොට නැවතත් ඔන්න මේ ඉඳුරන් අවදි වෙලා ඇවිල්ලා අපි ඒවා ගැන කිසිම වග විභාගයක් නැතිව, සංවරයක් නැතිව කටයුතු කළා. ආයෙත් සම්පූර්ණයෙන්ම හිත ඇවිස්සෙන්න, කෙලසෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ අවදානම තේරුම් අරගෙන දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා යත්වාදිකරණ මේතං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අ비ජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වේයුම් තස්ස සංවරාය පටිපජ්ජින් රක්ඛින් චක්ඛේන්ද්‍රයන්. දැන් මේ ඇස අසංවරව පැවැත්වීම නිසා යම් හෝ දොම්නසක් යම් හෝ පාපී අකුසල ධර්මයක් මේ හිත තුල වැස්සෙන්න පටන් ගන්නවද? හිත ඒ බඳු කෙලෙස් වලින් තෙත් වෙන්න පටන් ගන්නවද? අන්න ඒ බඳු තත්වයකට ඉඩ නොදී ඒවා සංවර කිරීම සඳහා මම පිළිපැද්දා. ඒ නිසා මම ඇහැ කියන ඉඳුරන් ආරක්ෂා කළා. රැකගත්තා. අනවශ්‍ය දේවල් බලන්න ගියේ නැහැ. නුසුදුසු දේවල් අහන්න ගියේ නැහැ. නුසුදුසු ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ගියේ නැහැ. නුසුදුසු රස විඳින්න ගියේ නැහැ. කෙලස් ඇවිස්සෙන ස්පර්ශයන් ලබන්න ගියේ නැහැ. හිත දූෂණය කරන දේවල් හිතන්න ගියේ නැහැ. ඉතින් ඒක අතකින් මේ ඉඳුරන් පරිහරණය සැලකිල්ලෙන් කළ යුතු වෙනවා. මේවා තිබුණ පමණින් මේවා පරිහරණය කරන්න ගියොත් අපි නැවතත් අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේසින්. දැන් මේ අන්දමේ ඉන්ද්‍රිය පරිහරණයක් එහෙම නැත්නම් සංවර වූ ඉන්ද්‍රිය පරිහරණයක් පැවැත්වීම හරහා අභ්‍යාසේක සුඛය මං භුක්ති විඳා. ඒ කියන්නේ දැන් හිත කෙලෙස් වලට යන්නෙම නැති තරම්. අර කෙලෙස් වලට මං ඉඩ දෙන්නේ නැහැ මේ හිතට. වැද්දගන්නේ නැහැ. ඉඳුරන් හරහා තමයි මේ කෙලෙස් ඇවිස්සෙන්නේ. මම ඒ ඉඳුරන් ආරක්ෂා කරමින්, ඉඳුරන් සංවර කරමින් වාසය කරනවා. එතකොට අර හිතේ තියෙන සංසිඳිච්ච බව, හිතේ තියෙන සාමකාමී බව, හිතේ තියෙන නිකලෙස් බව ආරක්ෂා වෙනවා. ඒ නිසා හිත කෙලෙසුන්ට තෙත් වෙන්න නොදී
ඒ තුලින් පැනනැගිච්ච ඊ타ම සියුම් සෝයක් සාමකාමී ගතියක් අභ්‍යාසයක සුඛයක් කියලා වචනයක් පාවිච්චි කරලා තිනවා. ඒ බඳු අභ්‍යාසයක වූ සුඛයක් කෙලසුන්ගෙන් තෙත් නොවූ මට්ටම නිසා හිත අත්විඳින සාමකාමී ගතියක්, ඇවිස්සිච්ච නැති ගතියක් මම දැන් භුක්ති විඳිනවා. ඊට පස්සේ දැන් ඔන්න තව ටිකක් ගැඹුරට යනවා. දැන් එපමණක් කළා සෑහීමටපත් වෙන්නේ නැතුව, සීලෙන් විතරක් ඒ සීලේ මට්ටමින් සෑහීමටපත් වෙන්නේ නැතුව දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ තව පොඩ්ඩක් ඊළඟ පියවර කියලා දෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරින් අහෝසින්. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී අහෝසින්. සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී අහෝසින්. දැන් මේ විදිහට සති සම්පජඤ්ඤේ පවත්වන ආකාරය ගැන කියලා දෙනවා. ඒ කියන්නේ විවිධ වැඩ කටයුතු දැන් එදිනදා ජීවිතයේදී කරන්න සිද්ධ වෙනවා. වික්ෂුන් වහන්සේ නමක් වශයෙන් පින්නපාතේ යන්න, එහෙම නැත්නම් සිවුරු හොද ගන්න, ඊළඟට තවත් කෙනෙක් එක්ක කතා බහක නියැලෙන්න, එහෙමත් නැත්නම් බණ ටිකක් කියන්න, වතක් පිළිවෙතක් කරන්න. වගේ ඉතින් වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ තියෙන විවිධ කටයුතු වල උන්වහන්සේට නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒවා කරද්දී වෙන වෙන දේවල් කල්පනා කර කර වෙන තැනක අවධානය පවත්වමින් කරනවා වෙනුවට ඒ වැඩේට අවධානය දීලා ඒ වැඩේ ගැන සතිමත් වෙලා ඒ තුල සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම මේ කොටසදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කියනවා නම් එතකොට තම තමා වශයෙන් විවිධ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් නම් සමහර දරුවන් රැක බලා ගන්න කටයුත්තක්. දරුවන්ට උගන්වන කටයුත්තක්. එහෙම නැත්නම් ගෙදර දොරේ ඉවුම් පිහුම් කරන කටයුත්තක්. රාජකාරී කරන කෙනෙක් නම් රාජකාරී කරන තැනට යෑම. ඒ සඳහා ඒ කටයුතු වල නිරත වීම. දුම්රියක බස් එකක ගමන් කිරීම. එහෙම නැත්නම් අපි හිතමු මේ වෙළඳ පොලකට ගමන් කිරීම. ඉතින් මේ වගේ දහසකුත් එකක් ක්‍රියාවන් අපිට යෙදিলা තියෙනවා. කරන්න සිද්ධ වෙලා තියෙනවා. යුතුයකම් ඉටු කරන්න ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද මේ බඳු යුතුයකම් ඉටු කරද්දී තමන්ගේ ගෙදර දොරේ වැඩපොළ කරද්දී රාජකාරී කටයුතු වල නිරත වෙද්දී කොහොමද මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය අමතක නොකර ඒකට හානි නොවන අන්දමින් කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි සතිය පිහිටුවා ගැනීම ඊටාම වැදගත් වෙන්නේ. මේ දිනදා කටයුතු වලදීත් අපි සිහිය පවත්වන්න අවශ්‍යයි. මේ ඉඳගෙන භාවනා කරන අවස්ථාවේදී සක්මනේ භාවනා කරන අවස්ථාවේදී විතරක් නෙමෙයි අපි මේ භාවනා කළ යුත්තේ. ඒ බඳු භාවනාවක් සාර්ථක වීම සඳහා එදිනදා කටයුතු වලදීත් අපි ටිකක් සිහියෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහන්ත විය යුතුයි. ඒකයි මෙතනදී විස්තර කරන්නේ. ඉස්සරහා බලනකොට සිහිය පවත්වනවා. පැත්ත බලනකොට සිහිය පවත්වනවා. ඊළඟට අත දිගාරිනකොට අත හකුලවනකොට සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ ගැන සතිමත් වෙනවා. කනකොට බොනකොට සතිමත් වෙනවා. ඊළඟට ඒතියා මල මුත්‍ර පහ කරද්දී පවා සතියෙන් ඒ කටයුතු වල නිරත වෙන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒක අතකින් අපිට අතහරින්න කියලා ක්‍රියාවක් නැහැ. සියලුම ක්‍රියාවන් වලදී සතිය දියුණු වෙන අන්දමින් කටයුතු කරන්න දැන් මේ තැනත්ත උත්සාහත් වෙනවා. ඉතින් එතකොට පින්වත්ද මේකට මේ ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. අපිට අවශ්‍ය නම් මේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවක් ලබන්න මේ අන්දමක ප්‍රතිපදාවක් පුරන්න අපිට සිද්ධ වෙනවා. ඒක ඒකාතකින් මේ භාවනාවටම විතරක් කියලා සීමා කරන්න බෑ. අපේ එදිනදා ජීවිතය අපි පරිහරණය කරද්දී ඒ ආගමානුකූල නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයකට සරිලන අන්දමකින් ඒ සියලු කටයුතු වලදී ඊට බාධාවක් නොවන අන්දමකින් ඒ වෙනුවට ඊට රුකුලක් ලැබෙන අන්දමකින් කටයුතු කරන්න අපි උත්සාහත් විය යුතු වෙනවා. දැන් මේ විදිහට දැන් කොටස් එකwidehatකින් තුනක් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මෙතෙන්දී සඳහන් කරනවා. අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ. අර කලින් කිව්ව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ආජීව පාරිශුද්ධ සීලයත් එහෙම තවත් එකතු කරොත් ප්‍රත්‍ය සම්නිච්ච සීලයත් කියන ඒ සීලය පැත්තෙන් මේ භික්ෂුන් වහන්සේ සැලකිලිමත් වෙලා ඒ සිල්වත්ව කටයුතු කරන්න උත්සාහත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගතෝ. ඉන්ද්‍රයන් দমনය කරගෙන ඉන්ද්‍රයන් වල වැසූ පියන්පත් ඇතිව වාසය කරන්න උත්සාහත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවා. අරියන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ. එතකොට මේ ආර්ය වූ සති සම්පජඤ්ඤයක් දිනු කරන්න ඒ උත්සාහවත් වෙනවා. දැන් ඒතර ටික ටික දැන් ගැඹුරකට යනවා. දැන් ඉතින් ඊට පස්සේ මොකද්ද කියන්නේ? දැන් මේ පුළුවන් තරම් හුදේකලා වෙනවා. ග්‍රාම වාසයෙන් ඉවත් වෙලා
ඒ පුළුවන් තරම් අනිත් අයව ඇසුරු කරමින් එයත් එක්ක අල්ලාප සල්ලාප වල යෙදෙමින් ඒ බඳු ඝනසංගනිකාරාමයකට යන්නේ නැතිව අපි කොහොමද ටිකක් හුදකලා වෙන්නේ? තමන් වෙතට අවධානය අරගන්නේ කොහොමද? ඒ සඳහා ඔන්න එක්ක ආරණ්‍යයකට යනවා නැත්නම් රුක්ෂ මූලයකට යනවා, ශුන්‍යාගාරයකට යනවා. ඊළඟ පොඩ්ඩක් මේ හුදකලා වෙලා තමන් දිහා බලන්න. තමන්ගේ හිත දිහා බලන්න දැන් ඔන්න උත්සාහත් වෙනවා. දැන් ඉතින් භාවනාව පටන් ගන්නවා. ඉතින් ඒක තමයි දැන් මේ නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා දැන් මේ පළඟක් බැඳලා වාඩි වෙලා නාසිකාග්‍රය අසල සිහිය පවත්වමින් දැන් ඉතින් ඉඳගෙන කරන භාවනාවක් පටන් ගන්නවා. දැන් එතකොට මේකෙත් පළවෙනි කොටස වශයෙන් පෙන්වන්නේ නීවරණ පහ දුරු කරපු ආකාරය. කියන්නේ දැන් හිත හකුලවන හිත පෙළන නිවන අවුරුවන නීවරණ පහක්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා වශයෙන් නීවරණ පහක් ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නීවරණ වලින් හිත මෑත් කරගෙන නීවරණ සමනය කළා හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒක අතකින් කියන්නේ මේ සමාධියක් වඩනවා කියන කාරණේ. අපි දන්නවා හිත යම් හෝ ඉදිරිපත් කරගත් අරමුණකට නැවත නැවත නංවන්න ඒ හිතේ තියෙන වික්ෂිප්ත භාවය, විසිරිච්ච භාවය අඩු වෙලා ඒ අරමුණේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. අපි හිතමු අපි ආශ්වාස ප්‍රශ්වාස අරමුණක් නම් තෝරගත්තේ. ආශ්වාසයක සිහිය පවත්වනවා. ප්‍රශ්වාසයක සිහිය පවත්වනවා. ආශ්වාසයක සිහිය පවත්වනවා. ප්‍රශ්වාසයක සිහිය පවත්වනවා. හිත එතකොට ආයෙත් පිටත යනවා. ආයෙත් ගෙනලා ආශ්වාසයේ සිහිය පවත්වනවා. ඉතින් මේ විදිහට එක්තරා අන්දමක පරිශ්‍රමයක් දරන්න උත්සාහයක් කරන්න වීරයක් පවත්වන්න හිතේ ඒකාග්‍රතාවය ගොඩ නැගිලා එනවා. යම් හෝ අවස්ථාවක එබඳු ඒකාග්‍රතාවයක් හිත තුල ගොඩ නැගුණා නම් අර කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ මේ දියුණු වෙච්ච ඒකාග්‍රතාවයමත් පාදක කරගෙන දැන් මේ අරමුණ හොඳට විමසලා බලනවා. මේ අරමුණ විමසීම හරහා එයාගේ හිතේ දෙගිඩියාවක් දැන් නැහැ. හොඳට ඒකේ විස්තර පේනවා. එතන අන්න ඒ ਵਿਚාරය කියලා කියන නැත්නම් විමසා බැලීම කියන මේ ගුණය හරහා මේ කුසලතාවයේ හරහා විචිකිච්ඡාව කියන ඒ නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ මේ අරමුණටත් නැවත නැවත හිත නංවනවා. දැන් ආයිත් ආශ්වාසයක් මත වෙනවා, ආයිත් ආශ්වාසයක් මත වෙනවා, ආයිත් ආශ්වාසයක් මත වෙනවා. මතුවෙන ආශ්වාසයට මතුවෙන ප්‍රශ්වාසයට නැවත නැවත හිත යොදමින් කටයුතු කිරීම නිසා හිතට නිින්දට යන්න කුසීත වෙන්න අවස්ථාවක් නැහැ. හිත නිරන්තරයෙන්ම සක්‍රියව පවත්වන්න සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විතර්කය කියන ගුණය හරහා, ඒ කුසලතාවයේ හරහා අර තීන මිද්ද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් මේ කටයුත්ත හොඳින් කරනවා නම් කායික සැහැල්ලුවක්, කායික සුවයක්, සැපයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට ඇත්තටම හිත විපරිසර වෙන්න, Tamanට Taman නෝක්කඩු කියන්න, වික්ෂිප්ත වෙන්න අවස්ථාවක් නැහැ. බොහොම සුවපත් සිතක්, සැහැල්ලු වෙච්ච කයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සුඛිත මුදිත වෙච්ච తත්වය නිසා උද්ධච්ච කුක්කුච්ච කියන මේ නිවරණ දෙක ඉවත් වෙනවා. දැන් එතකොට හිතේ තියෙන්නේ සතුටක්. හිතේ තියෙන්නේ ප්‍රීතියක්. එහෙනම් ප්‍රීති සහගත තත්වයකදී ව්‍යාපාද නීවරණේ ඉඩක් නැහැ. එහෙනම් ව්‍යාපාද නීවරණයත් යටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය අන්දමින් අපි තුල මේ ධානාංග පහක්, එහෙමත් නැත්නම් සමාධි ලක්ෂණ පහක්, කුසලතාවයන් පහක් දිනු වෙන්න අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන මෙන්න මේ නීවරණ පහ යටපත් වෙනවා, ඒවා ඈත් වෙනවා. ඒ වෙනුවට අර ධානාංග පහක් හිත තුල ඔප්නං වෙන්න පටන් ගන්නවා. හිත තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ඒකේ ගැඹුරු මට්ටම කියලා දෙනවා. සෝ ඉමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහාසින්. දැන් එතකොට මේ නීවරණ පහ ඉවත් කළා. ඒවා නිසා තමයි හිත කිලිට වෙලා තිබුණේ. දැන් ඉතින් මේ විතර්කයේ සහිත, ਵਿਚාරයේ සහිත, ප්‍රීතියක්, විවේකයක් සහිත, සුඛයක් සහිත, සැපයක් සහිත මේ ප්‍රථම ධානයේට සමවැදී වාසය කළා. ඒතකොට දැන් හිත සමාධිමත් කරගත්තා. ඒ සමාධි සුවයෙන් දැන් ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ යෝගාවචරයට තේරුණා
කාලයක් වඩනකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක ටිකක් නීවරණ වලට කිට්ටුයි. හිත චංචල කරනවා. ඒ නිසා ඒ දෙකත් ඉවත් කළා තව ටිකක් හිත සංසුන් කරගෙන හොඳට ඒකාග්‍රතාවය වැඩි කරගෙන සමාධිය දියුණු කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියලා තේරීම නිසා අර විතක්ක ਵਿਚාර කියන දෙකත් අත්හැරලා දැම්මා. දැන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ බඳු චෛතසික තුනක් සහිතව ධානාංග තුනක් සහිතව දෙවන ධානයට සමවදින්න අවස්ථාව සැලසුණා. ඊට පස්සේ ප්‍රීතිය කියන එකත් ඕලාරික බව ටිකක් රළු බව තේරිලා ඒකත් සමනය කළා. ඒකත් ඉවත් කළා. දැන් බොහොම තෘප්තිමත් වෙච්ච ගතියක්. ලද දෙයින් සතුටු වෙන ගතියක්. සතුටක්, සැහැල්ලුවක් සහිතව වාසය කරන්න උත්සාහත් වෙනවා. ඒකාග්‍ර වෙච්ච හිතක් තියෙනවා, සතුටු සහගත බවක් තියෙනවා. ඒ සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වන ධ්‍යානයට දැන් උත්සාහත් වෙලා ඒක සාර්ථක වෙනවා. ඊට පස්සේ යාට තේරෙනවා මේ සැපය කියන එකත් ටිකක් රළුයි. ඊට වඩා හොඳයි උපේක්ෂාව. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත ඔන්න හතරවෙනි ධ්‍යානයකට සමවැදී වාසය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේ ටිකින් ටික තමන් තුළ සීලය පරිපූර්ණ කරගත්තා. ඊට පස්සේ සමාධිය පරිපූර්ණ කරගත්තා. ඒ සමාධියේ සෑහෙන දුරකට පැමිණියාට පස්සේ දැන් ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛිලේසේ මුදු බුහුතේ කම්මනීයේ තිතේ ආනංජප්පත්තේ ආසවානං khය ඥානාය චිත්තං අබිනින්නාමේසින්. දැන් එතකොට මේ හිත සෑහෙන දුරට දියුණු කරපු මට්ටමකදී තමයි දැන් අර ආශ්‍රවයන් ඡය කිරීම සඳහා හිත යොමු කරන්නේ. එහෙම නැත්නම් මේ ආශ්‍රවයන් මොනවද කියලාවත් වැටහෙන්නේ නැහැ. හිත තුල තියෙන කෙලෙස් හඳුනගෙන ඒවා දුරු කරන්න ඒ අවශ්‍ය කරන පදනම කුසලතාවය ඒ ටික සකස් වෙනකන් ඉතින් මේ වැඩේ කරන්න බෑ කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි මේ මුලින් හොඳට සීලයක් සමාදන් කරලා සීලය පරිපූර්ණ කරමින් ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් පවත්වමින් තවදුරටත් සතිය සම්පජඤ්ඤය දියුණු කරමින් ඊට පස්සේ සමාධියක් දියුණු කරමින් කටයුතු කරන ආකාරය එහෙනම් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන තියෙනවා ප්‍රතිපදාවක්. මේක මේක පාඩම කරන වැඩක් නෙමෙයි. පියවරෙන් පියවර කරන ප්‍රතිපදාවක් මෙතන තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි ඒකාතකින් හෙලි කරලා තියෙන්නේ. දැන් අර කලින් පිළිතුරු වල නම් ඒ ප්‍රතිපදාව සැකෙමින් තමයි දේශනා කරලා තියෙන්නේ. නමුත් මේ පස්වෙනි පිළිතුරේ දීර්ඝ වශයෙන් පරිපූර්ණ වශයෙන් මේ ප්‍රතිපදාව හෙලි කරලා තියෙනවා. ඒ තුල ශික්ෂාකාමී වීමක් අන්තර්ගත වෙනවා. සීලෙන් ශික්ෂාකාමී වීමක්. සීල ශික්ෂාව ගැන කියවෙනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව ගැන කියවෙනවා. ඊට පස්සේ දැන් තමයි මෙන්න මේ ප්‍රඥා ශික්ෂාව ගැන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දැන් කෙලස් තවන වීරයකින් කටයුතු කරනවා. කෙලස් හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් වැනි සූක්ෂම මට්ටමේ කෙලස් හඳුනාගෙන ඒවට ඉඩ නොදී ඒවට වහල් නොවි කෙලස් ප්‍රහාණය කරමින් ජීවත් වෙන්න උත්සාහත් වෙනවා. ඉතින් ඔය වගේ මට්ටමකදී එකතකින් කියන්න පුළුවන් මේ සතර සතිපට්ඨානයන් ප්‍රබල අන්දමකින්, දියුණු අන්දමකින් වඩනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් ඊට පස්සේ සඳහන් වෙන්නේ ඉදන් දුක්ඛන්දි යථා භූතං අබ්බඤ්ඤාසි. දැන් මෙන්න මේ දුකක් තියෙනවා කියලා තේරුම් ගත්තා. දැන් එතකොට මේ පෙන්නන දුක මගේ දුක නෙමෙයි. මට අයිති දුකක් නෙමෙයි. මේ ඇවිල්ලා දුක. එතන ඔන්නතන තියෙනවා ඊටාම ලස්සන කාරණාවක්. ඊටාම වැදගත් කාරණාවක්. එතකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරද්දී ඒ යෝගාවචරය එක්තරාන්දකින් මුලින්ම ඊට උවමනා කරන පසුබිම සකස් කරගෙන තියෙනවා. උවමනා කරන කුසලතාවයන් දියුණු කරගෙන තියෙනවා. ඒකාග්‍ර වෙච්ච මනසක්, ඊට පස්සේ සතිමත් බවක්, සම්පජඤ්ඤයක්, ඊළඟට සියල්ල ආරක්ෂා කරන ඒ බඳු මේ සිල්වත් බවක්. දැන් ඉතින් ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච හිතක්. මෙන්න මේ මූලික සුදුසුකම් ටික සකස් වුණාට පස්සේ දැන් ඉතින් එයා මේ හිත ගැන තව දුරටත් පරීක්ෂාකාරීව බලනවා. ඉතින් ඒකට උවමනා කරන ඒ මූලික සුදුසුකම් ටික තමයි අර සැකවින් සඳහන් වෙන්නේ. සමාහිතේ චිත්තේ. දැන් හිත සමාධිමත්. හොඳ පැහැදිලි ගතියක් තියෙනවා හිතේ. පරිසුද්ධේ. හොඳට පිරිසුදුයි. පරියෝදාතේ. හරියට නිකන් පිරිසුදු
මේ වස්ත්‍රයක් වගේ එච්චරට හොඳට පිරිසුදු බවක් තියෙනවා. අනංගනේ මෙවෙන් නැහැ කිසිම ව්‍යාකූලත්වයක්. කෙලෙසුන් වලින් තෙත්වීමක් නැහැ. කෙලෙසුන් ඈත් කරලා තිනවා. විගතුපක්ඛිලේසි. මුදු බුහුදේ ඊටාම මුරුදු අන්දමක ඕන පැත්තකට හරවන්න පුළුවන් අන්දමකට කම්මනී ඕනම ක්‍රියාවක් කටයුත්තක් කාර්යයක් කරගන්න පුළුවන් මට්ටමකට දැන් මේ හිතපත් වෙලා තියෙනවා. හිත නිකන් නතර වෙලා වගේ තියෙනවා. ආනෙන්ජප්පත්තේ නොසැල්ලෙන සත්වයකට හිතපත් වෙලා තියෙනවා. ඉතින් එතකොට එක අතකින් කියන්න පුළුවන් දැන් මේ සමාධියක් හරහා හිත එබඳු මට්ටමකට අරගෙන තවත් ඉතින් ගැඹුරකට ගියොත් අපි තුන් සතිපට්ඨානයක් කරහා හිත ඒ නොසැලෙන තත්වයකට අරගෙන. හැබැයි මේ තාම සියලු ආශ්‍රවයන් ඡය වෙච්ච මට්ටමක් නෙමෙයි. හැබැයි తాවකාලිකව යම්කිසි සහනයක් භුක්ති විඳිනවා. తాවකාලික විමුක්තියක් නිදහසක් ඒ යෝගාවචරය භුක්ති විඳිනවා. එතකොට තේරෙනවා දැන් ඔන්න හිත නිකන් නතර වෙලා. හිත තුල හොඳ සමාධිමත් ගතියක් දියුණු වෙලා. හිතේ පැහැදිලි බව වැඩි වෙලා. හිත නතර වෙලා. හිතෙන් කෙලස් ඉවත් වෙලා. ඕන වැඩකට යොදන්න පුළුවන් හැකියාවක් හිත තුළ මතුවෙලා. දැන් ඔන්න වගේ මට්ටමකදී එයාට තව දුරටත් මේ දුක හඳුන ගන්න, දුක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ දුක කියලා කියන්නේ මහා බරපතල මේ මරණීය වේදනාවක් කියලාම කියන්න බෑ. මේ දුක කියන්නේ බොහොම සරල දුකක් වෙන්න පුළුවන්. සමහර විට හිතේ පහළ වෙන නොසන්සුන් ගතියක්. එහෙම නැත්නම් හිතේ තියෙන එක්තරා අන්දමක අප්තෘප්තිකර බවක්. හිතේ තියෙන පුංචි ආතතියක්. හිතේ තියෙන මේ වර්තමාන මොහොතේ සෑහීමකටපත් නොවීමක්. ඒ වගේ ඊටාම සියුම් මට්ටමක වුණත් දුකක්. ඒ යෝගාචරයට හඳුන ගන්න පුළුවන් නම් ඒක හුදෙක් දුකක්. ඒක මගේ දුක නෙමෙයි. ඒ දුක මම නෙමෙයි. ඒ ඇවිල්ලා හුදෙක් දුකක්. කියලා අන්න ඉදන් දුක්ඛන්ති පජානාති. යථා භූතං අබ්බඤ්ඤාසෙන්. මෙන්න දුකක් තියෙනවා. කියලා අන්න ඒ තැනත්තා යෝගාචරය හඳුන ගන්නවා. මේ වෙලාවේදී මේ මොහොතේදී යම්කිසි අසහනකාරී ගතියක්, යම්කිසි අප්තෘප්තිකර බවක්, යම්කිසි දුකක්, යම්කිසි පිළීමක්, යම්කිසි පීඩාවක්, අසහනකාරී බවක් දැන් මේ මොහොතේදී මේ හිතේ මේ දැන් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ තමයි යා බලන්නේ මොකද්ද මේකට හේතුව. අයන් දුක්ඛ සමුදයෝති යථා භූතං අබ්බඤ්ඤාසි. මෙන්න මේකට හේතුව මොකද්ද? කොහොමද මේක ඇති වෙලා තියෙන්නේ කියලා දැන් අන්න යෝනිසෝ මනසිකාරයක් පාවිච්චි කළා. මේ පහළ වෙලා තියෙන අසහනයට හේතුව මොකද්ද? පහළ වෙලා තියෙන අප්තෘප්තිකර බවට හේතුව මොකද්ද? මොකද්ද මට තියෙන ආසාව? මොන ආසාවක් තෘප්තිමත් නොවීම නිසාද මේ දුකක් පහළ වෙලා තියෙන්නේ? අසහනයක් පහළ වෙලා තියෙන්නේ. කියලා එහෙමනම් මේ දුකට හේතුව. එහෙමනම් ඒ යෝගාචරය හඳුන ගන්න. ඉතින් දුකට හේතුව හඳුනාගත්තා නම් කියන්නේ ආසාවක් තණ්හාවක් කියන ඒ ප්‍රතිඵලය නැත්නම් ඒ පිළිතුර අපිට ලැබුණා නම් ඊළඟට කරන්න තියෙන්නේ හේතුව අයින් කරන්නයි. ඒ ආසාවෙන් හිත නිදහස් කරගන්න. ආසාව තෘප්තිමත් කරන්න ආසාවට අනුව වැඩ කරන්න යනවා වෙනුවට තණ්හාවේ දාසයක් වෙනවා වෙනුවට තණ්හාව අත්හැරලා දාන්න. ආසාව පැත්තකින් තියන්න. අන්න යෝගාචරය උත්සාහත් වෙනවා. එතකොට හිත අපි තුමු චිත්තානුපස්සනාවක් නම් යෝගාවචරය වඩන්නේ හිතට පහළ වෙන සිතුවිල්ලක් කියලා කියන්නේම දුකක්. මොන දැන් දුකක් පහළ වුණා කියලා එයා තේරුම් ගත්තා. ඒ දුක පහළ වෙන්න යම්සි හේතුවක් තියෙන්න ඕනේ. මොකක් හරි සම්බන්ධයෙන් තමන්ගේ හිතේ අපි තුමු අපේක්ෂාවක් තියෙනවා. අපි තුමු යම්සි කෙනෙක් රාජකාරී කටයුත්තක නිරත වෙන කෙනෙක් යම්සි උසස් වීමක් බලාපොරොත්තු වෙනවා. එතන ආසාවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එතකොට තාම අනේ මේක ලැබුණේ නෑනේ කියලා ඔන්න හිතේ අසහනයක්. හිතේ පහළ වුණා නම් ඒ තුලින් යම්සේ අපිටම ආතතියක් ගොඩ නැගුණා නම් බරක් හිතට පැමිණියා නම් අන්න ඒක දුකක්. ඒකට හේතුව අන්න විමසලා බලද්දී එයාට වැටහෙන්න පුළුවන් දැන් මේ තියෙන ආසාවක් තියෙනවා. මට මේ தත්ත්වය ඉල්ලනවා මම. මේ හිත ඇතුලේ නිකන් ඒකට නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා. මේක තමයි දුක. මේකට තමයි දුකට හේතුව කියලා එහෙනම් මේ දුකට හේතුවත් එයාට වැටහෙන්න පුළුවන්. ඉතින් ඒකාතකින් අපි මේ දේවල් ප්‍රාර්ථනා කළ පමණින් අපේක්ෂා වෙච්ච පමණින් ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒවට උමනා කරන හේතු සම්පාදනය කරන්න ඕන උසස් වීමක් ගන්න. ඉතින් ඒ නිසා සමාවට මේ තැනැත්තා නුවණින් තේරුම් අරගෙන මේක මේ ප්‍රාර්ථනා කර හිටියා හරිය කියලා හිටියා හරියන්නේ නැහැ.
මේවා ප්‍රාර්ථනා කරන්න ගියාම හිතරත් හරි බරක්. ඒ වෙනුවට මම මගේ වැඩේ කරනවා. නිවැරදිව මම කටයුතු කරනවා කියලා ඒ තීරණය අරගෙන නිවැරදිව කටයුතු කරන පැත්තට විතරක් නැඹුරු වුණා නම් හිතට අනවශ්‍ය බරක් දෙන්නේ නැතිව අපේක්ෂා වලින් බලාපොරොත්තු වලින් හිත බර කරන්නේ නැතුව එයා දැන් ඒ ටික පැත්තකින් තියෙනවා. මේ ආසාව පැත්තකින් තියෙනවා. අපේක්ෂාව පැත්තකින් තියෙනවා. තණ්හාව පැත්තකින් තියෙනවා. භව තණ්හාව ඉවත් කරනවා. ඉතින් එතකොට අන්න දුක්ඛ සමුදය ප්‍රහාණයක්. මේ ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ භාවනා කරනවා කියලා 아무තු දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ දිනදා ජීවිතේම දුක ඒ විවිධ තණ්හාවේ ප්‍රභේද හරහා මතුවෙන්න පුළුවන්. කාම තණ්හාවේ ප්‍රභේද. අපිට ලස්සන රූපයක් බලන්න තියෙන උමනාව, ගීතයක් අහන්න තියෙන උමනාව, ඉමිහිරි සුවඳක් ආග්‍රහණය කරන්න තියෙන උමනාව, රසයක් භුක්ති විඳ ගන්න තියෙන උමනාව, යම්කිසි මිහිරි සුමුදු ස්පර්ශයක් ලබන්න තියෙන උමනාව. ඉතින් මේ ඔක්කොම එකාතකින් කාම තණ්හාව. ඊට අපිට උසස් වීමක් ලැබීමේ තියෙන උමනාව. එහෙමත් නැත්නම් කීර්තියක් දිනු කරගන්න, තමන්ගේ කීර්ති රාවයක් පවත්වන්න තියෙන උමනාව, කැපී පේන තියෙන උමනාව. ඉතින් මේ ඔක්කොමත් ඉතින් කාම තණ්හාව කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් භව තණ්හාවක් වශයෙන් මට අරයා වෙන්න ඕනේ, මට මෙයා වෙන්න ඕනේ, මට මේ தත්ත්වයටපත් වෙන්න, මට සෝවාන් වෙන්න ඕනේ, මට රහත් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මට පෝසත් වෙන්න ඕනේ. මේ විදිහට හැමතිස්සෙම අර මේ මොහොත අපිට අහිමි වෙලා, මේ මොහොත ගැන අප්‍තෘප්තිමත් බවක් ඇති වෙලා හැමතිස්සෙම නිකන් ඊළඟ தත්වයක් ප්‍රාර්ථනා කරන ගතියක්. ඊළඟ தත්වයකට නැඹුරු වෙච්ච ගතියක්. ඊළඟ தත්වයකට යොමු වෙච්ච ඇල වෙච්ච ගතියක්. භව නෙත්‍යක්, භව තණ්හාවක්. අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන අප්‍තෘප්තිකර බවක්. ඒ ඒවා එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ. නැත්තම් මේ தത്വයට දැන් අපි වෛර කරනවා නම් මේකෙන් මම ඉක්මනට පැනලා දුවන්න හදනවා නම් ගැලවෙන්න හදනවා නම් එතන තියෙන්නේ විභව තණ්හාවක්. ඔන්න ඒ එකාතකින් අපි එදිනදා ජීවිතේ කටයුතු කරද්දී මේ තණ්හාවේ විවිධ පැති අපි තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් ගානේ අපිට පොඩ්ඩක් මේ තණ්හාවේ සෙවණැලි, තණ්හාවේ ඡායාව මේකේ තියෙනවද කියලා පොඩ්ඩක් විපරම් කරලා බලන්න පුළුවන්. හැබැයි ඒවා තේරුම් ගත්තනම් අපිට ඒ බඳු සිතුවිලි වලට බෑ තවදුරටත් අපිව මුලා කරන්න. ඒ හරහා එනම් හිත තුළ නුවණක් දියුණු වෙනවා. ඒ නුවණ නිසාම දැන් ඒ තණ්හා බරිත සිතුවිලි හිතෙන් ඉවත් වෙනවා. දැන් ආයෙත් තණ්හාව ෂය වුණා, දුක දුරු වුණා. දැන් අන්න නිවීමක්, සැනසීමක්, සැහැල්ලුවක්. හිතේ සාමකාමී ගතියක්. බර අඩුවීමක්, සැහැල්ලු වීමක්, හිත නැවතත් පැහැදිලි වීමක්. තැම්පත් වීමක්, හිත නතර වීමක්. ඔන්න ඒ වගේ ලක්ෂණ ඔන්න දුක්ඛ නිරෝධයක් සම්බන්ධයෙන් යෝගාවචරයක් අත්දකිනවා. ඉතින් එතකොට මේ දේ, මේ ක්‍රියාව නැවත නැවත 10000 වාරයක් කරන්න සිද්ධ වෙනවා. මේ හිත දිහා බල ඒ තැනදී, ඒ අවස්ථාවේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එන්න බඳු ප්‍රතිපදාවක් ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක් වඩමින් හැකිතාක් හිත සංසුන්ව, නිර්වුල්ව, පැහැදිලිව නිවලා පවත්ව ගන්න, සාමකාමීව පවත්ව ගන්න මේ තනත්තා දරන ප්‍රතිපදාව. දැන් ඒ විදිහට කටයුතු කරද්දී සමහර විට තාමත් ඇයි මේ හිත ඇවිස්සෙන්නේ? තාමත් ඇයි මේ හිත රාග රක්ත වෙන්නේ? තාමත් ඇයි මේ හිත දැවෙන්නේ? කියලා එහෙනම් පොඩ්ඩක් එයා විමසිල්ලෙන් බැලුවොත් එයාට තේරෙනවා මේ යට තාම අපිරිසුදු ස්වභාවයක් තියෙනවා. ඒක නිකන් නිදාගෙන වගේ තියෙන, සැඟවිලා තියෙන, අක්‍රීයව තියෙන. හැබැයි යම් හෝ හේතු සකස් වුණාම නැවතත් එයා සක්‍රීය වෙනවා. එවනම් මෙන්න මේ හිත ඇතුලේ තියෙන මේ අනුසය ස්වභාවයක්. එහෙමත් නැත්නම් හිත නැවත නැවත මේ කෙලෙස්ම ඇසුරු කරන්න ගිහිල්ලා ඒ වටම නිකන් තත්වගත වෙච්ච ස්වභාවයක්. මණ්ඩි බහැගත් ස්වභාවයක්. ආශ්‍රවයක්. මේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක්, අවිජ්ජාශ්‍රවයක්. මේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම හිත නිකන් තියෙද්දිත් නැවතත් ඔන්න රාග නිශ්චිත රූපයක් හිතේම වෙනවා. එහෙම නැත්නම් හිත කැමති යම්සේ අරමුණක් නැවතත් ඔන්න චිත්ත රූපයක් වශයෙන් හිතේම වෙනවා. එහෙම නැත්නම් හිත අකමැති, හිත ගැටිච්ච, හිතේ ද්වේෂයක් පහළ වෙච්ච යම්සේ කෙනෙක් ගැන ඔන්න පුජ්‍යලයක් හදාගෙන ඔන්න හිතේ පහළ වෙනවා. ඉතින් ඒකාතකින් එතකොට මේ ආශ්‍රවයන්ගේ සක්‍රිය වීම නැවතත් අර නිකන් අක්‍රියව පැවතිච්ච ගිනි කන්දක් නැවතත් සක්‍රිය වුණා වගේ.
කලින් නම් නිකන් අපි හිතුවේ මේකේ හිම ටිකක් වැටලා හරිම දැන් නිවිච්ච ගිනි කන්දක් කියලා. නමුත් එක පාටම ඔන්න අවදි වුණා. එක පාටම සක්‍රිය වුණා. එක පාටම පුපුරන්න පටන් ගත්තා. එක පාටම ඔන්න ලෝදිය ගලන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇතුළ නිශ්ශබ්ද නෑ තාම. ඇතුළ සම්පූර්ණ 100%ක් පිරිසුදු නෑ. ඇතුළ ආශ්‍රවයන් සහිතයි. ඇතුළ අපිරිසුදුයි. ඒවා නිකන් අක්‍රියව සැඟවිලා නිදිගෙන තිබිච්ච කෙලෙස් ස්වභාවයක්. එහෙමනම් යෝගාවචරය මෙන්න මේ ටිකත් ඉවත් කරන්න අවශ්‍යයි නේද කියලා එක්තරා අන්දමක තව ටිකක් සියුම්ව ඒ හිත දිහා බලන්න. එයා උත්සාහන්ත වෙනවා. අයං ආසවාති යතහ භූතං අබ්බඤ්ඤාසින්. ඉතින් මේ විදිහට මේ ආශ්‍රවයන් ගැන තේරුම් ගනිමින් ආශ්‍රවයන් දුරු කරන ප්‍රතිපදාවක් එයා අනුගමනය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකට ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඔය සබ්බාසව සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී ඒ ආශ්‍රවයන් දුරු කරන විවිධ ක්‍රම ඒක භාවනා පමණක් නෙමෙයි තවත් විවිධ උපක්‍රම ප්‍රතිපදාවක් වශයෙන් කායික මානසික දියුණුවක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ බඳු විවිධ උපක්‍රම අනුගමනය කරමින් මේ ආශ්‍රවයන් දුරු කරන්න මේ ස්වාමීන් වහන්සේ නැත්නම් මේ යෝගාවචරය උත්සාහත් වෙනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් ටිකක් කාමාශ්‍රවය අඩු වෙච්ච ගතියක්. දැන් ඉස්සෙල්ලා තරම් හිතට වද දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් හිතේ කාම අරමුණු පහළ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් හිත අසහනකාරී වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් ඉදිරියේදී තියෙන දේවල් මතක් කර කර හිතට බරක් වෙන්නේ වද දෙන්නේ දැන් නැහැ. ඊළඟට හිතේ නිකන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන එහෙම පැටලිච්ච ගතියක් මුලා වෙච්ච ගතියකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ අර පොඩ මේ කාමාශ්‍රවයේ අඩුවීමක්. පොඩ භවආශ්‍රවයේ අඩුවීමක්. පොඩ අවිජ්ජාශ්‍රවයේ අඩුවීමක්. අන්න ඒ යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් විශේෂයෙන් මේ අවිජ්ජාශ්‍රවයට එනකොට තමයි අතන මේ ප්‍රශ්නයට අදාළ කොටස් අපිට නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් වෙන්නේ. එවං කෝ මේ ආවසෝ ඥානතෝ එවං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසය සමූහතාති. දැන් එතකොට මේ විදියට හිත දිහා බලාගෙන කටයුතු කරද්දී අහිංකාර මමින්කාර මානානුසය කියලා කියන්නේ මේ සිතුවිලි හරහා කොහොමද මමෙක් හදන්නේ? නැත්නම් හිතේ පැමිණෙන සංඥාවන් හරහා කොහොමද මමෙක් හදන්නේ? පුජ්‍යල භාවයක් හදන්නේ. නැත්නම් මේ කය අරමුණු වෙනකොට ඒක ආශ්‍රයෙන් කොහොමද කෙනෙක් හදන්නේ? පුජ්‍යලයක් හදන්නේ, මමෙක් හදන්නේ. වේදනාවන් ඇසුරු කරනකොට ඒ හරහා කොහොමද කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්නේ? යමක් දකින්නකොට, අහනකොට, රස විඳිනකොට, ආග්‍රහණය කරනකොට, විඳ ගන්නකොට, හිතනකොට කොහොමද ඒ තුලින් මමෙක් හදන්නේ? පුජ්‍යලයක් හදන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සත්ත්ව පුජ්‍යල භාවයක් තනන ආකාරය. ඒ පහළ වෙන සිතුවිලි වලින් ඒ බඳු සත්ත්ව පුජ්‍යල භාවයකට පොහොර දාන ආකාරය. ඉන්නවා එක්කෙනෙක් වුණ මම අතීතයේත් හිටියා දැනුත් ඉන්නවා අනාගතයේත් ඉන්නවා කියලා නිකන් අර ඒත්තු ගන්නන අන්දමේ සිතුවිලි. මුලා කරන්න හදන සිතුවිලි. කෙනෙක් ඉන්න බවට තහවුරු කරන්න හදන සිතුවිලි. මමත්වයක් පෝෂණය කරන සිතුවිලි. අන්න ඒ වගේ දෙයක් සියුම්ම එමනම් හඳුන ගන්න සිද්ධ වෙනවා. ඒක මේ හිතේ රාගයක් පහළ වුණාම හඳුන ගන්නවා වගේ නෙමෙයි. හිතේ ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් පහළ වුණාම හඳුන ගන්නවා වගේ නෙමෙයි. මොකද ඒවා ටිකක් පහසුයි කියන්න පුළුවන්. නමුත් මේ ආත්ම වර්ණනාවක් සහිත සිතුවිලි, කෙනෙක් ඉන්න බවට සනාත කරන සිතුවිලි, තමන් කරපු හොඳ වැඩක් මතක් කර ඒ තුලින් ආත්ම වර්ණනාවක් කර තමන් හුවා දක්වන සිතුවිලි. ඉතින් මේවා දුරු කරනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒකාතකින් වෙනත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපදීන් අටහැරීම කියන එක මේ ලෝකේ තියෙන ප්‍රබලම අන්දමේ දානයක් කියලා. උපදී පටිනිස්සග්ගයක් ගැන දේශනා කරනවා. කොහොමද මේ උපදීන් අතහැරලා දාන්නේ? ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගත්ත විවිධ අපිටම රාමු නැත්තම් ඒ සඳහා උපයෝගී කරගත්ත මුක්කු කූඤ්ඤ සැකිලි. ඉතින් මේ සැකිලි ඔක්කොම ගලව ගන්න සිද්ධ වෙනවා. ඒ සැකිල්ලක් හදාගෙන එනකොට අත්තිවාරමක් බැඳගෙන එනකොට ගලින් ගල තියාගෙන බිත්තියක් බැඳගෙන එනකොට පලංචි බැඳගෙන එනකොට එහෙමනම් අපි මේ පලංචි ගලවන්න සිද්ධ වෙනවා. ඒතර තේරුම් ගන්න සිද්ධ වෙන මේ සිතුවිල්ලක් අස්සේ මේ මමත්වයක් ගැබ් වෙලා තියෙනවා. මම හුවා දක්වන ගතියක් තියෙනවා. කැපිලා පෙන්වන ගතියක් තියෙනවා.
තමන්ව මුදුන කරන ගතියක් තියෙනවා. කියලා අන්න එහෙනම් තේරුම් ගන්න පුළුවන් නම් මේ පෙන්වන මේ එළියේ තියෙන දෙයක් දැකලා වෙන්න පුළුවන්. රූපයක් දැකලා ඒකේ නිමිති අරගෙන වෙන්න පුළුවන්. සද්දයක් අහලා ඒකේ නිමිති අරගෙන ඒකේ හැඩේ අරගෙන වෙන්න පුළුවන්. ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් හිතට ආපු සිතුවිල්ලක් මේ හැම දෙයකම ඒ නිමිති අනුසාරයෙන් මේ මමත්වයේ ගොඩනගන්න හදන වෙන්න පුළුවන්. ඒතර මේ සියලු අන්දමේ මම ගොඩනැගීම් තැනැත්තෙක් ගොඩනැගීම් පුජ්‍යලේ ගොඩනැගීම් ඒවනම් පොඩ අපි හඳුනගෙන ඒවා පෝෂණය කරන්නේ නැතිව ඒවට අහු වෙන්නේ නැතුව ඒවට රැවටෙන්නේ නැතුව මෙන්න මේ අවිජ්ජා ආශ්‍රවය අපිට දුරු කරන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තට මේ ඉන්නවා මම මෙතන ඉන්නවා තවත් කෙනෙක්. මේ ඉන්න තව පුජ්‍යලෙක් කියලා ඒ දෙන්නේ කළා. නැත්තම් ද්වේතාවයකට ලක් කළා. මම සහ අනුන් කියලා බෙදෙන. ඔන්නේ බෙදිල්ල. එහෙමත් නැත්නම් මම සහ අනුන් කියලා කරන මැනිල්ල මාන අනුසය. ඒ හරහා කතරම් දුරට අපේ හිතේ අසහනයක් ගොඩනගෙනවද? එයා හොඳයි මම නරකයි. නැත්තම් මම හොඳයි එයා නරකයි. එයා තමයි මට මේ වැඩේ කළේ. එයා තමයි මට මේ අකටයුත්ත කළේ. එයා තමයි මට වල කැපුවේ. කියලා මේ කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන අපි ඒ තමන් සහ අනුන් වශයෙන් බෙදාගෙන මේ කරන මැනීම මේ මාන්නය මුල් කරගත්ත මැනීම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් එතනත් ලොකු සහනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක අතකින් බැලුවාම මේවා මේ පහසුම දේවල් නෙමෙයි. ඒකයි මාන අනුසය වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ අරහත්වයේදීමයි දුරු වෙන්නේ කියලා ප්‍රකාශ කරන්නේ. නමුත් එතනින් අදහස් වෙන්නේ අපි මාන්නක්කාරව ඉඳිය යුතුයි කියලා. හැකි පමණ නිහතමානී වෙන්න. මේ මාන අනුසය හිතට වැද්ද ගන්නේ නැතුව ඉන්න. මාන අනුසය පෝෂණය කරන්නේ නැතුව ඉන්න. හැකිතාක් නිහතමානීව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේකට මේ රහත් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. රහත් වෙද්දී අපි තියෙන ඔක්කොම ටික ගලවලා යාවි. නමුත් දැන් මේ ඉන්න මට්ටමේදී පවා නිහතමානීව කටයුතු කරන්න බිමට බැහැලා ඉන්න අපිට පුළුවන් නම් ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔය සාමාන්‍යයෙන් අපි සමාජ ජීවිතයේදී අත්දකින්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් ගෞරව කරද්දී. ඉතින් එතනේ දරුවගේ හිතේ ඇති වෙන නිහතමානීත්වයක්. එහෙම නැත්නම් වැඩිහිටියෙකුට ගෞරව කරද්දී. ඒ බාල තැනැත්තගේ හිතේ ඇති වෙන එක්තරා අන්දමක නිහතමානීත්වයක්. ඊට පස්සේ ගුරුවරයෙකුට ගිහිල්ලා බුලත් අතක් දෙද්දී ඒ ශිෂ්‍යයා තුළ ඇති වෙන නිහතමානීත්වයක්. ඊළඟට අපි යම්සි තනක රාජකාරී කටයුතු කරද්දී සමහර විට අපිට වඩා ඉහළින් තියෙන නිලධාරීන්ගේ අණක් නම් අපිට ඉෂ්ට කරන්න තියෙන. ඒක නිවැරදි අණක් නම්. ඉතින් ඒකට අනුගත වෙලා කටයුතු කරද්දී අපි තුල ඇති වෙන එක්තරා අන්දමක නිහතමානීත්වයක්. නමුත් හුඟක් වෙලාවට අපි තුල තියෙන්නේ මාන්නක්කාර ගතියක් නම් මාන්නාධික ගතියක් නම් අපි ඔය එකක්වත් අනුමත කරන්නේ අපිට අපේ අම්මා තාත්තා ඉදිරියේ හිස නැමෙන්නේ නැහැ. ගුරුවරයෙක් ඉදිරියේ අපේ හිත නැමෙන්නේ අපේ වැඩිහිටියෙක් ඉදිරියේ අපේ හිත නැමෙන්නේ එහෙමත් නැත්නම් අපිට වඩා ඉහළින් ඉන්න නිලධාරියෙක් ඉදිරියේ අපේ හිත නමන්න අපි කැමති නැහැ. අපි තුල තියෙන මේ මාන්නක්කාරකම ආඩම්බර ගතිය ඒ හැම දෙයකින්ම අපි හිස මුදුන් මුවාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් ඉතින් මේ විපස්සනාවක් වඩන යෝගාවචරයේ මේවට අහු වෙන්නේ නැතිව මේ නැති මමෙක්වයි මේ හරහා පෝෂණය කරන්නේ. එමත් නැත්නම් මාන්නයයි මේ හරහා පෝෂණය කරන්නේ. අවිද්‍යා අනුසය නැත්නම් අවිජ්ජා ආශ්‍රවයයි මේ හරහා පෝෂණය කරන්න කියලා දැනගෙන බිමට බහැලා කටයුතු කරන්න. නිහතමානීව කටයුතු කරන්න ඒ තැනත්තා උත්සාහත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අපි කරන ඒ ඇඳ ගැනීම අපි කරන්නේ ආරූඪ තේරුම් අරගෙන බිමට බහැලා කටයුතු කරන්න සාමාන්‍ය සරල මිනිස්සෙක් විදිහට කටයුතු කරන්න හිත පිරිසුදුව තබා ගන්න නික්ලේශීව තබා ගන්න මාර්ගයක් අපිට කියලා දෙනවා. ඉතින් ඒකාතකින් එතකොට අද මේ පස්වෙනි ප්‍රතිපදාව වශයෙන් දැන් මේ රහතන් වහන්සේ තමන්ගේ වඩපු පූර්ණ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ හැම එකක්ම යම් තාක් දුරකට හෝ අපි පොඩ දියුණු කිරීම වැදගත් වෙනවා. අපි පංච උපාදානස්කන්ධයන් නම් පරිහරණය කරන්නේ. මේ පංච උපාදානස්කන්ධයන් පරිහරණය කරද්දී කොහොමද මේ කෙලස් ඇති නොවන අන්දමින් කටයුතු කරන්නේ. ඉතින් ඒකත් ඇත්තටම යම් සූත්‍රවලදී සඳහන් වෙනවා. දැන් මෙතෙන්දී ඇත්තටම දේශනා වුණේ චතුරාර්ය සත්‍ය ආශ්‍රව වගේ දෙයක් මුල් කරගෙනයි මේ දේශනා සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඇතම් සූත්‍ර තියෙනවා
සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති. මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ මහා පුන්නම සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට මේ දකින්න සෑම රූපයක්ම, අත්විඳින සෑම වේදනාවක්ම, හිතට පැමිණෙන සංඥාවක්ම, හිතට පැමිණෙන විවිධ සංස්කාර, විවිධ දැනීම්, මේවා එකක්වත් මම මගේ කරගන්න නැතු. එතන ඒ මමත්වය අහෝසි කරමින්, තේරුම් ගනිමින් කටයුතු කිරීම හරහා අන්න තමන් තුළ ඒ අහංකාර, මමංකාර, මානානුසය, ඒ කියන්නේ මම කියලා හිතා ගැනීම, කෙනෙක් කියලා හිතා ගැනීම, පුද්ගලයෙක් කියලා හිතා ගැනීම, මම සහ අනුන් කියලා බෙදා ගැනීම, මැනීම්, මෙන්න මේ ටික දුරු කරගත්තා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ කෙලස් ටික ප්‍රහාණය කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ මහා පුන්නම සූත්‍රයේදී විස්තර වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධයන් පැත්තෙන් භාවනාවක් වඩනකොට. ඒ අන්දමින් නම් තමන් මේ වැඩේට බැසගත්තේ. එතෙන්දී කොහොමද ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හුවා දක්වන්නේ නැතුව, මමත්වයක් පෝෂණය කරන්නේ නැතිව, මෙතන කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ කියලා පොඩ්ඩක් හිතට මතක් කර දීමක් කරලා එතනින් ගැලවුණේ. කොහොමද කියලා එතනින් දේශනා වෙන්නේ. ඒ වගේම තවත් තැන්වලදී අනත්ත් සංඥාව භාවිතා කරන අන්දමේදී අවස්ථාවේදී දුක තේරුම් අරගෙන දුක කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. මේක මේ මට අයිති දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි, මම විසින් කරගත්ත දෙයක් නෙමෙයි, තවත් කෙනෙක් කරන දෙයක් නෙමෙයි, මේක ඇවිල්ලා අනාත්ම දහමක් කියලා. ඒ අනාත්ම తত্ত্বය, අනාත්ම දර්ශනය හොඳට ඉස්සරහට ගැනීම තුල එතනත් මේ සත්පුජ්‍යල ස්වභාවය, මමත්වය, මාන්නක්කාරකම ඒවා දුර වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා විවිධ ප්‍රතිපදාවන් හරහා, විවිධ විපස්සනා ක්‍රමෝපායන් හරහා මේ හිත තුළ ගොඩනැගෙන විවිධ කෙලෙස් දුරු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් මේ අන්දමින් දැන් මේ බඳු පිළිතුරක් දුන්නා නම් ඒකට සතුටු වෙන්න කියලා කියනවා. සතුටු වෙලා දැන් මේ ඇත්තටම පස්වෙනි කාරණාවයි සඳහන් කළේ. ඉතින් මේ බඳු සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීම අපිට සතුටක් කියලා අනුමෝදන් වෙන්න කියලා කියනවා. කෙසේ නමුත් මේ සූත්‍රයේ නම වැදීලා තියෙන්නේ චබ්බිසෝදන සූත්‍රය කියලා. ඒ කියන්නේ 6 ආකාර විසුද්ධි 6ක් කියන කාරණය. ඒ නිසා අපි ඊළඟ සතියේදී බලාපොරොත්තු වෙමු මේ විශේෂයෙන්ම අට කතාව යෝජනා කරන අනිකුත් විසුද්ධිය කුමක්ද කියලා ටිකක් සාකච්ඡා කරන්න. එමනම් පින්වත්නි, අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන විපස්සනාව මේ බඳු ප්‍රතිපදාවන්ට අනුගතද, ඒ වෙතට නැඹුරු වෙලා තියනවාද, එහෙම නැත්නම් ඒට සමාන්තරව කෙරෙනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාව අනුසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද දවසේත් කවුරු හෝ කෙනෙකුට Tamanගේ බණ භාවනාව සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අද ප්‍රාර්ථනා ධර්මදේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඉවන්ත මෙන්ඩිස්ට තමන්ගේ පැන ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අත්දැකීමක් විස්තර කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ සක්මන කරන ගමන් වයෝතාපු ලොකු ස්වාමීන් වහන්සේගේ එක දේශනාවක් අහන ගමන් හිටියේ. ඔහොම සක්මන සිදු වෙන ගමන් ළඟ ගෙදරක ටිකක් අයිය සින්දුවක් දැම්මා. මම හිටියේ සක්මනේ දේශනාවත් ඇහෙන ගමන් ඔතනදී ටිකක් ප්‍රපංච සිදු වුණා. ප්‍රපංචය වෙනවා කියලා දැක්ක ගමන් සක්මන නැවතිලා බලන් හිටියා. එතෙන්දී ආපස්සට බැලුණා. මම සක්මන් කරනවා කියලා පටන් ගත්තේ. නමුත් ඒකත් ඔටෝ වෙන දෙයක්, ස්වභාවික වෙන දෙයක්. දේශනාව ආන්න ඕනේ කියලා හිතුවට ඒකත් ඒ වෙලාවට ඇහුණ දෙයක්. එකපාරට දේශනාව කියන ඇහෙන ශබ්දයක ඉඳන් වැඩි ශබ්දයක් ඇහුණ දෙයට අවධානය ගියා. ඒක සින්දුවක් කියලා දැක්කේ පස්සේ. ඊටත් පස්සේ මේ දේශනාවට අවධානය යනවද නැත්නම් සින්දුවට අවධානයට යනවද කියලා බලන්න ඕනේ කියලා හිතක් ආවා. එහෙම වලද්දී දේශනාව ආන්න ඕනේ කියලා හිතපු නිසා ඒ සියුම් කටීමක් ආවේ.
ඇත්තටම දේශනාවත් ඇහුව නෙමෙයි ඇහුණ දෙයක්. අර ඒ ශබ්දයක් එතනින් අනේ ඒ ශබ්දේද අනේ ශබ්දෙට මාරු වීමක් විතරයි උනේ කියලා අර මහා පැහැදිලි වීම අර නිකන් බරෙන් නිදහස් වීමක් වගේ දෙයක් සමනස තේරුණා. ඒක අත්දැකීම සමනස මොනවද කියන්නේ කියලා හිතුණා. ඔව් ඉතින් ඒ වගේ ඉතින් අර අපි ඉඳුරන් පරිහරණය කරනකොට ඉතින් අර විවිධ අරමුණු ඒ ඉඳුරන්ට ලක් වෙනවා. දැන් මහත්යකෝ වගේ අපි හිතමු දේශනාවක් අහා හිටියේ. හැබැයි ඒක අභිබවා සින්දුවක් ඇහෙනවා. ඉතින් ඒකට සමහර විට අපේ හිත ලකුණු දෙන්න පුළුවන් සින්දුවට. ඒකට ඉතින් දේශනාව අතහැරිලා අපි සින්දුව ඔස්සේ යනවා. සින්දුව මුමුණන්න පටන් ගන්නවා. ඒක රස විඳින්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි අර ඉන්ද්‍රිය සංවරය ගැනත් අද කතා කළේ. පුළුවන් ද අපිට මෙතෙන්දී ඉඳුරන් দমনය කරගන්න. තේරුම් අරගෙන මෙතෙන්දී මං කල යුත්තේ දේශනාවට හුම්කම් දෙන එකයි. සින්දු අහලා මෙතෙන්දී හරියන්නේ නැහැ කියලා පුළුවන් ද මට මාව দমনය කරගන්න. මට පොඩ්ඩක් ටොක්ක්ක් කනලා ඉක්මව ගන්න පුළුවන්ද කියන එක තමයි ඉතින් වැදගත් වෙන්නේ. ඒ නිසා අපිට ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ තැන්වලදී අවස්ථානුකූලව කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ බිහිරෙක් වගේ වාසය කරනවා කියලා. නැත්නම් අන්ධෙක් වගේ ඔළුවෙක් වගේ වාසය කරනවා කියන එක නෙමෙයි මෙතෙන්ද අදහස් වෙන්නේ. ඉතින් ඒකයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් අර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වන විපස්සනා මාර්ගයක් වඩනවා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා වෙන අරමුණකට හිත ගියත්, සින්දුවට හිත ගියත්, යහුසුලුව නැවත Tamanට උවමනා තැනට හිත ගන්න. ඉතින් ඔන්න ඔය අධිකාරී ශක්තියක් නැත්නම් ඔන්න ඔය තමා වශයෙහි පවත්වා ගැනීමේ හැකියාවක් එක අතකින් ටිකක් දුරට දියුණු වෙනවා කියන්න පුළුවන් හිත দমনය කරගත්තාම. හිත තුල විපස්සනාවක් වඩා ගත්තාම. ඒ නිසා ඔය වගේ ප්‍රශ්න ඉතින් මතු වෙන්න ඕනේ. එතකොට තමයි අපි දැනගන්නේ කොහොමද තාම මේ හිත වැඩ කරන්නේ. කොහොමද තාමත් හිත ගිහිල්ලා ඒ යම්කිසි ආස්වාදයක රැඳෙන්නේ. ඒ බඳු දෙයක ඇලෙන්නේ. එතකොට ගන්න තේරුම් ගන්න බලන්න තාම ඉතින් මේ කාමාශ්‍රය වැඩ කරනවා. තාම මේ රාග අනුසය පෝෂණය වෙනවා කියලා එහෙනම් Tamanටම මතක් කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ තමම් ගැටලුව පන්තිජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි. ගිය සුමානේ මම අතරම ධර්ම සාකච්ඡාව මගේ සාකච්ඡා කොටසෙන් පස්සේ මට නික්ම යන්න වුණා වෙන වැඩකට. නමුත් මම පසුදින ඉතුරු ටික අහනකොට ගොඩක් කීප දෙනෙක්ම ඒ අර අනුකම්පාව පිළිබඳව මට මතකයි ප්‍රශ්න නගනවා සාකච්ඡා කරනවා. එතකොට මම නැවතත් ඔය ගැන විමසිලිමත්ව බැලුවා. ඇත්තටම මට එතනදී දැන් අනුකම්පාව කියන දෙයක් තිබුණේ නැද්ද කියන එක. නමුත් මම වැළුවේ දැන් එතකොට උත්තර ලැබිලා තියෙන බව මම දැන ගැනීමත් ඒක වෙන තැනකින් කියන්න ඕන කියන සතෙක් කයිද කියන අදහස ආවෙත් මට අනුකම්පාව කියන එක තිබීම නිසා කියන එකත් මම හොයාගත්තා. නමුත් මම දැන් ඒකට එහෙම මැදිහත් වීම දැන් මොකද මම එතකොට බැලුවේ ඒක හේතු ඵල දහමක් අනුව සිදුවන දෙයක්. දැන් මම ඒ ටික අරගෙන වෙන තැනකින් තිබ්බනම් ඒක ඒ හේතුඵල න්‍යාය අනුව වෙන සතෙකුගේ ආහාර වෙන්න යනවා නම් මම ඒක නැවැත්වීම එතකොට ඒක කොහොමද බලපාන්නේ කියන එකක් වගේ එකක් තමයි මට අදහසක් හැටියට ඊගාවට යොදන්න. තවදුරටත් විමසිලිමත් වෙනකොට ආවේ ඉතින් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? එතකොට ඇත්තටම දැන් ඒ විදිහට ඒ වගේ සිතුවිලි දාමයක් ඒ ඔස්සේ ක්‍රියා කරගෙන ඒමමත් එතකොට ප්‍රපංච කිරීමක් වෙනවනේ. එතකොට මේ අනුකම්පාව කියන සිතේ ස්වභාවය මතුවෙනවා කියන්නේම එතන සංකාර ඇතිවීමක් නෙමෙයි. ඒක ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම අනුකම්පාවක් පහළ වීම, කරුණාවක් පහළ වීම කියන්නේ සංස්කාරයක් තමයි. ඒක හැබැයි ඉතින් ඒක කතකින් ඒ මනුස්ස හිතේ පහළ වෙන වැරදක් කියලා කියන්නත් බෑ. හැබැයි ඉතින් අපිට පැටලෙන තැන තමයි අපි සමාලාට ඒක මදහත්ව දකින්න නැතුව, සතිමත්ව දකින්න නැතුව
ඒක කෙනෙක් කරගෙන ඒක පුජ්‍යලයක් කරගෙන මම කරගෙන ඒකට ලක් වෙලා ඒකට වහල් වෙලා ඒ අනුකම්පාවෙන් නිකන් තෙත් වෙලා කටයුතු කරන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අන්න අපේ සීමාව පැන්නා. ඉතින් එතකොට අන්න අපි අපේ යන්න පුළුවන් සීමාව මොකද්ද? මේ කල යුතු දේ මොකද්ද? කියන එක ගැන අපිට නුවණ කියන එක යටපත් වෙලා අපි නිකන් අර හැඟුම්බර වෙන්න ගන්නවා. ඉමෝෂනල් වෙන්න ගන්නවා. ඒ අනුකම්පාව මිශ්‍රිත සිතුවිලි බහුල වීම තුලින් අපේ හිත ඒ මත නිකන් හිර වෙන්න ගන්නවා. ඉතින් එතකොට අනිත් දේවල් පේන්නේ නැහැ. කල යුතු දේ තේරෙන්නේ නැහැ. මෙතෙන්දී ගත යුතු පියවර මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් හිතන්න අපි මෙහෙම අපි දැන් වාහනයක යනකොට ඔන්න ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා දකින්න. අපි තුමු අපේ වාහනෙත් නවත්තලා මේ බලන්න යනවා. ඉතින් එතකොට ඔන්න කවුරු හරි අනතුරකට ලක් වෙලා තිනවා. ඔන්න අපේ හිතේ ලොකු අනුකම්පාවක් කරුණාවක් පහළන ඔන්න ඉතින් මේක අපිට පාලනය කරගන්න බැරිලා ඉතින් අපි කෑ ගහනවා, අඬනවා. ඉතින් එතකොට හැබැයි කල යුත්තේ මොකද්ද කියලා තමයි තේරෙන්නේ නැහැ. සමහර විට අපිට එතෙන්දී නුවණ පහළ වුණා නම් සමහරට ඔන්න නුවණින් කියන්න තිබුණා මෙතෙන් දැන් එක කෘත්‍රිම සසනය දෙන්න. නැත්තම් මෙයාට වතුර ටිකක් දෙන්න. නැත්තම් මෙයාට පොඩ්ඩක් මේ ළඟ තියෙන ස්පිරිතාලයකට ටික්මන්ට තමන්ගේ වාහනේ මේ ළමයාව අරගෙන යන්න. සමහර නුවණින් ඒ බඳු ප්‍රතිකර්මයක් කියන ඉඩ දෙනවා. නමුත් අපේ හිත හැඟුම්බර වුණාම අර අනුකම්පාවෙන් කරුණාවෙන්ම විතරක් එතනට අපි එළඹුණාම අර නුවණ කියන එක යටපත් වීම එක අතකින් පාඩුවක් කියන්න පුළුවන්. ඒ නිසා අනුකම්පාව කරුණාව වගේ දේවල් වලදීත් අපි කොහොමද ඔන්නේ සමබරතාවයේ පවත්ව ගන්න. එක්තරා අන්දමක තෙත්වීමක් එක්තරා අන්දමක මුරුදු භාවයක් කරුණාවක් අත්‍යවශ්‍යයි. නමුත් ඒක අර සතිය කියන එක තුල ක්‍රියාත්මක වෙනවා නම් සතිමත්ව ඒ කටයුත්තේ නිරත වෙනවා නම් එක්තරා අන්දමක මොනිටර් කිරීමක් අපේ හිත තුල සිද්ධ වෙනවා නම් ඉතින් එතකොට අපි කළ යුතු දේ කරනවා. එතෙන්දී අපි අනුකම්පාවෙන් කරුණාවෙන් ප්‍රඥාවන්තව කටයුතු කරනවා. යාගේ නිදහස පිණිස එහෙම නැත්නම් අපි හිතමු නිරෝගී බව පිණිස යාට පිහිට වෙන්නේ යම්සි ක්‍රමෝපායන් යොදනවා. ඉතින් ඒ බඳු පැත්තක් තමයි එහෙමනම් අපිට කියන්න වෙන්නේ අනිත් පැත්තට. දැන් අර බඳු ජීව මහත්තයා කිව්වා වගේ අපි හිතමු දැන් උගුලකට අහු වෙලා ඉන්නවා සතෙක්. ඉතින් එතකොට දැන් අපි හිතුවොත් දැන් මේ සතා නිදහස් කරොත් එහෙම මේ එක උගුලට වපු කෙනාගේ ආහාරය නැති වෙනවා. නැත්නම් මේ වෙනස් සතෙක්ගේ ආහාරයක් මම මේ ගන්න යන්නේ. ඉතින් මට නම් හිතෙනවා එච්චර දුර අපි හිතන්න ගියොත් කවදාවත් අපිට කෙනෙකුට පිහිට වෙන්න බැරි වෙයි. මොකද එතනදී තියෙනවා ඉතින් හැම සතෙක්ම ඉතින් තවත් සතෙක්ගේ ගොදුරක්නේ. ඒක කොහේ හරි අපි හිතමු මොකක් හරි මකුළු දැලක සතෙක් පැටලලා ඉන්නවා. එහෙම නැත්නම් වලක සතෙක් වැටිලා ඉන්නවා. ඉතින් එතකොට ඉතින් දවස් ගාණක් යනකොට සමහරට වෙන මොකෙක් හරි සතෙක් ඒ සතාව ගොදුරු කර ගනි. නමුත් අපි එතන දැක්කනම් අපිට නම් එතෙන්දී අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අපිට කරුණාවකුත් පහළ වුණා නම් ඉතින් මේ සතාව ගොඩගත්තා කියලා උට පිහිට වුණා කියලා ඒ මද්දට අහුවෙච්ච සතාව නිදහස් කළා කියලා මම නම් හිතන්නේ ඒක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. මට නම් හිතෙනවා එතෙන්දී කල යුත්තේ ඒක තමයි කියලා. ඔව්. එතකොට එතනදී දැන් මමත් ඔයකොත් කොට නැගෙනා නේද? නෑ එහෙමත් අවශ්‍ය නෑ නේද? ඒ කියන්නේ දැන් මමත්වයක් නැතුව අපිට බැරිද සතාව නිදහස් කරන්න? නමුත් දැන් අනුකම්පාව සහගත පුද්ගලයෙක් එතන ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. නෑ මම නම් හිතන්නේ නෑ. දැන් හිතන්න දැන් මෙහෙම දැන් ඔන්න අර මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ට බැනලා පන්සලෙන් පන්න ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔළුව අත ගාලා පන්සලට එක්කන් එනවා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ ඒ පන්සලෙන් පන්නගත්ත ඒ පුංචි ස්වාමීන් වහන්සේ ගැන අනුකම්පාව පහළුණා කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ හිතේ මමත්වයක් ගොඩනගලා කියලා කියන්න බෑනේ නේද? එතකොට අපි තව කෙනෙකුට පිහිට වෙද්දී අනුකම්පා කරද්දී අනිවාර්යයෙන්ම අපි තුල මමත්වයක් ගොඩනගාගත යුතුයි කියලා එහෙම හිතන්න අමාරුයි වටනම් හිතෙන්නේ. දැන් හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි තුමු එක උදාහරණයක් ගත්තොත් දැන් තමන් වහන්සේගේ මව් බැමිණියට පිහිට වෙන්න කියලා ඔන්න අන්තිම මොහොතේදී එතෙන්ට යනවා. මේ අනුකම්පාවෙන් යන්නේ අම්මට පාර පෙන්ලා දෙන්න. ඉතින් එතෙන්දී අනුකම්පාවක් තියෙනවා. ඉතින් එතෙන්දී මමත්වයක් ඉස්මතු වීමක් ගැන කියන්න බැහැනේ. ඒ නිසා අපිට යම්කිසි කුසල කර්මයක් කරන්න පුළුවන්කම තියේවි. හැබැයි ඒ තුලින් අනිවාර්යෙන් අපි මමත්වයක් ගොඩනගා ගත යුතුයි කෙනෙක් පුජ්‍යලේ තනා ගත යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. හොඳයි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි විදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ස්වීන පෙරේරාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සම්මානස. ඔව්. මමංකාරය අහංකාරය අතර වෙනස මෙහෙමද තේරුම් ගන්නේ. දැන් මමංකාරය කියනකොට මම බණ අහන මම භාවනා කරන මම එහෙම කියන එකද කියන එක. ඒතර අහංකාරය කියනකොට මගේ අම්මා මගේ කියලා මගේ අම්මා මගේ දරුවා මගේ පන්සල එහෙමද හිතන්නේ ඒ දෙක? ඔව් ඒකේ අනිත් පැත්ත. අහං කියලා කියන්නේ මමං කියලා කියන්නේ මගේ කියන එක. දැන් පාලියෙන් අහං කියලා කියන්නේ මම කියන එක. මමං කියලා කියන්නේ මගේ කියන එක. එතකොට දැන් මෑනියෝ කියවකේම අනිත් පැත්ත තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් යම් හෝ අවස්ථාව දැන් ඔතන පාලි වචනේ නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපි සිංහලෙන් මේක තේරුම් ගත්තොත් කොහොමද මේ හිතේ යම් අවස්ථාවක මම හුවා දක්වන්නේ. කෙනෙක් හුවා දක්වන්නේ. පුජ්‍යලයක් හුවා දක්වන්නේ. ඒ වෙලාවේදී අන්න අහංකාර කියන එක තමයි මතුවෙන්නේ. තවත් වෙලාවකදී මේක මට අයිති. මේ දරුවා මගේ දරුවා. මේ ඇවිල්ලා මගේ රස්සාව. මේ තියෙන මගේ කාර් එක. මේ තියෙන මගේ ගේ. මේ තමයි මගේ පොසිෂන් එක. මේ මගේ රට. මේ හැම තැනකම ඉතින් මමත්වයක් එමෙ නැත්නම් මගේ කියන ස්වභාවයක් තමයි මතුවෙන්නේ. ඉතින් ඒ බඳු සිතුවිලි පහළ වෙනකොට අපි ඒව පෝෂණය කරන්න යන්නේ නැතිව පුළුවන් ද මේවා හුදෙක් සිතුවිලි. මේවා විල අවිද්‍යාව මත පදනම් වෙච්ච සිතුවිලි. මේවා තුලින් එක්තරා අන්දමක මඤ්ඤණාවක් තමයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒවා හිමීට හිතින් අයින් කරලා නැවතත් හිත ශාන්ත කරගන්න පුළුවන් නම් හිත නිශ්ශබ්ද කරගන්න පුළුවන් නම් එතකොට ඉතින් මේ කටයුත්ත සාර්ථක වෙනවා. හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණකට කියුණා අර මේ දික්ටි කියන්නේ සමාධිය ලබාගත්ත කෙනෙකුගේ හිතේ දික්ටි ඇති වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම මේ කියන්නේ දැන් සමාධිලාභියෙකුගේ හිතේ දෘෂ්ටි 44ක් විතර ඇති වෙන්න පුළුවන් කියලා ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒවා ටිකක් මේ විස්තර වශයෙන් අපි බලමු පස්සේ දවසක බ්‍රහ්මජාල සූත්‍රය සාකච්ඡාවකට ගන්න. ඊටාම ගැඹුරු සූත්‍රයක්. ඒ වගේමයි අතිශය සූක්ෂම අන්දමින් අපේ හිත විවිධ දෘෂ්ටීන් වල පැටලෙන ආකාරය එතන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එකාතකින් අර සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කිසිම ආධ්‍යාත්මික පැත්තක් නැති හිතේ සමාධියක් නැති කෙනාගේ හිතේ හුඟක් වෙලාවට තියෙන්නේ කාම භෝගී බවක්, විවිධ එදිනෙදා ගැටලු වලින් පෙළෙන බවක්. ඉතින් යාට කතා කරන්න හිතන්න සිද්ධ වෙන්නේ මේ එදිනෙදා ප්‍රශ්න ගැන. දැන් අද කාලේ ගත්තොත් ඉතින් එක්කෝ පෙට්‍රල් ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, රටේ ජනාධිපති ගැන ප්‍රශ්න ගැන. ඉතින් ඔය වගේ දේවල් තමයි යාගේ හිතේ තියෙන්නේ. නමුත් අර ආධ්‍යාත්මික ජීවිතයකට පිවිසිච්ච කෙනා සමාධියක් හදාගත්තට පස්සේ හිතේ එකඟතාවයක් හදාගත්තට පස්සේ ඒ සමාධිය උච්ඡන්න වෙලා කටයුතු කරනකොට ඒකට මුල් තැන දීලා කටයුතු කරනකොට එයාගේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් එයාගේ හිතට පැමිණි අදහසක් එයා ඕනට වඩා ඒකට මුල් තැන දීලා ඒකට වටිනකමක් දීලා ඒ ඔස්සේ දිගට කල්පනා කර යන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද සමාධිමත් හිතේ පහළ වෙන සිතුවිල්ල බොහොම බරපතල අන්දමකින් ප්‍රබල අන්දමකින් හිත තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද අපි එතෙන්දී නිවැරදිව කටයුතු කළේ නැත්තම් විපස්සනාවකින් ඒ වමනා කරන ආభాෂය පුහුණුව ලැබිලා නැත්තම් යෝගාවචරය යන්නෙම සමාධිය ඉස්සර කරගෙන නම් එතකොට බරපතල විදිහට මේ ක්ලේශයට අහු වෙන්න පුළුවන්. ඒ පහළ වෙච්ච අදහස, ඒ හිතේ ඉස්මතු වෙච්ච අරමුණ දැන් සම්පූර්ණයෙන්ම හිත වහයලා ගන්න පුළුවන්. හිත ඒකෙන්ම මැඩපවත්වන්න ඉඩ තියෙනවා. ඒකමයි දැන් කල්පනා කරන්නේ. වාඩි වුණාමත් ඒක කල්පනා කරනවා, ඇවිදිනකොටත් ඒක කල්පනා කරනවා, නිදාගෙන ඉන්නකොටත් ඒක කල්පනා කරනවා. ඊට පස්සේ ඔන්න හිත දෘෂ්ටිගත වෙනවා. දැන් හිතන්න මෙහෙම සරල උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් හොඳ සමාධියක් දියුණු කරනවා. එයාට තියෙනවා අපි තුමු ප්‍රථම ධානයේ තියෙනවා. හිත හරියම ඉතින් පිරිසුදුයි. හිතේ නීවරණ යටපත් වෙලා තියෙන්නේ. ඉතින් එච්චරට හොඳ ප්‍රබල සමාධියක් ඇති කර ඉන්නවා. හැබැයි විපස්සනාවක් වඩලා මේ හිතේ කෙලෙස් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් ඒ පැත්ත එයාට නැහැ. හැබැයි සමාධිය ප්‍රබලයි.
හැබැයි ඒ අතර ඔන්න අපි හිතමු එයා පාරේතොට යනකොට ඔන්න ලස්සන රූපයක් දකිනවා. ස්ත්‍රියක් දකිනවා. මේ අපි හිතමු පිරිමි යෝගාවචරයෙක් කියලා, හාමුදුරු කෙනෙක් කියලා හිතමු. දැන් එතකොට මේ එළියේ දකිනවා ඊටාම සුරූපී කාන්තාවක්. දැන් මේ කාලෙකින් ඔන්න ඒ බඳු රූපයක් දැක්කහම හිතේ රාගයක් පහළ වෙනවා. ඒ පහළ වෙන රාගය අර කෙලෙස් බරිතව ඉන්න ගිහි තැනැත්තෙක්ගේ හිතේ පහළ වෙන රාගයට වඩා අරයට ප්‍රබලව දැනෙන්න පුළුවන්. මොකද අර හිතේ පැවතුනේ හරි සමාධිමත් ගතියක්. අර පහළ වෙච්ච රාගසිත ප්‍රබලව දැනෙනවා. අර සමාධිමත් හිත ඒ පහළ වෙච්ච රාගය එක හත කරලා ගන්නවා. දැන් ඉතින් ඒක ඉක්මනටම පෝෂණය වෙනවා. ඉක්මනටම ඒ ඔස්සේම දිගට හිතෙනවා වෙනත් පැත්තක් හිතා ගන්න බැරි තරම් මේ හිත ඒ රාග සිතුවිල්ල විසින් වහයලා ගන්නවා. රාග සිතුවිල්ල විසින් මැඩපවත්වනවා. දැන් සමහරවිට මේ භික්ෂුන් වහන්සේ සිවුරු ඇරලා යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ යෝගාවචරයා බස් එකෙන් බහැලා ගිහිල්ලා කතා කරන්න යන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ අර එක පාටම ෂණිකව හැඟුම්බර වෙන්න පුළුවන් හැකියාවක් අවදානමක් ඒ සමාධි හිතේ තියෙනවා. ඉතින් ඒකයි ඇත්තටම අපි සතිය ඉස්සරහට කරගෙන යන්න කියලා හැමතිස්සෙම කියන්නේ. මේ සමාධිය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන යන්න ඕනේ. ඒකේ සීමාව දැනගෙන පරිහරණය කරන්න ඕනේ. සතියයි ප්‍රඥාවයි මූලික කරගෙන යන එක ටිකක් පරිස්සම් සහගතයි කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක දෙයක් කියන්න ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දැන් අපි අහලා තියෙනවානේ බුද්ධ කාලයේදී ස්වාමීන් වහන්සේ මේ ඒ රහතන් වහන්සේලා එහෙම අපවත් වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට හරිම විවේක සුවයෙන් ඒ අවසාන මේ මොහොතට මුහුණ දීලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි මෑත කාලේ අර අහපු දැන් අද මේ අර ශ්‍රීපාදේ වැඩ සිටපු මේ පේමාලක ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු අද තියෙන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මේ පිළිකාත් තත්ත්වයක් හින්දා තමයි උන්වහන්සේ අන්තිමට අපවත් වුණේ ස්වාමීන් වහන්සේ. එතකොට මම අර පොතක් කියවුවා අර මේ රහත් තෙරණියක් ගැන පොතක් තිබිලා ඒ එතුමියත් අවසාන කාලේ පිළිකා තත්ත්වයක් හින්දා තමයි අපවත් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට එතන පොඩි කන්ට්‍රවර්ෂල් පොයින්ට් එකක් තියෙනවද ස්වාමීන් වහන්සේ? නෑ මට නම් මම දන්නේ නැහැ ඉතින් මේ ඇත්ත වශයෙන්ම හිටපු තත්ත්වය කියන්න ඉතින් මම දන්නේ නැහැ. කෙසේ නමුත් එහෙම ඉතින් කන්ට්‍රවර්ෂල් පොයින්ට් එකක් නෑ. මොකද දැන් මුගලන් මහරහතන් වහන්සේ තවත් කෙනෙක්ගේ තාඩන පීඩන වලට ගැහුම් බැනුම් වලට ලක් වෙනානේ පිරිනිවන් පෑවේ. ඒ නිසා මරණය මොන අන්දමකින් සිද්ධ වෙයිද කියලා අපිට කල්ැතුව කියන්න බෑ. ඉතින් රහතන් වහන්සේලාට පවා ඇතැම් වෙලාවට දුක්ඛිත, ඒ කියන්නේ කායික වශයෙන් දුක්ඛිත මරණයක් ඇති වෙච්ච අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා පිරිනිවන් පානකොට ඇත්තටම අතිසාර රෝගයක් වැළඳුනා කියලා කියන්නේ. නිරන්තරයෙන්ම දැන් මේ ලේ අතිසාරය සිද්ධ වෙනවලු. ලේලු අයින් කරන්නේ. ඉතින් එච්චරට ඉතින් මේ කය කියන එක ඉතින් ආයිත් මේක රහත් උනාද, සෝවාන් උනාද, පෘථග්ජනද කියලා නැහැ. මේ කයේ ඉතින් කොහොමත් ලෙඩ ගොඩක් තමයි ඉතින්. ඉතින් මේ කය මොන වගේ ඉරණමකට අන්තිම මොහොතේදී පාත්‍ර වේද කියලා අපිට මුල් කාලෙදි කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඉතින් ලෝහිත පක්ඛන්තිකාය රෝගේ වැළඳුනා කියලා කියනවනේ නේද? ලේ අතිසාරය වැළඳුනා කියලා කියනවනේ. ඉතින් බොහොම අමාරු ලෙඩක් කියලාත් කියනවනේ. උන්වහන්සේ තාම අමාරුවෙන් එක මැඩපවත්ව ගත්ත කියලාත් කියනවනේ. ඒ නිසා අපිට ඒක අතීතයේය, වර්තමානයේ, අනාගතයේ කියලා දෙයක් නැහැ. මේ කය කියන්නේ ඉතින් කොහොමත් ලෙඩ ගොඩක් තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි කර ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා අද දේශනාව සම්බන්ධයෙන්. ඔව්. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ දුක කියන්නේ පංච උපාදාන ස්කන්ධයම දුකයි කියලා. ඔව්. දැන් එතකොට ස්වාමීන් වහන්සේ ඒ විදිහට රූපස්කන්ධය ඒ විදිහට ඒ කොටස් පහම තේරුම් ගැනීමත් මේ දුක අඳුනා ගැනීම කියලා හිතා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔව්. ඒක තමයි. ඔව්. නෑ ඇත්තටම දැන් ඒකනේ අපි ඔය මීට කලින් සූත්‍රයේද මම හිතන්නේ මම මේ බුදුරජාණන් වහන්සේගේම
දේශනාවක් අනුසාරයෙන් අපි කතා කරද්දී මතක් කරා දැන් මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක කියලා කියන්නේ. ඒතර එහෙනම් මේ දුක පිරිසිදු දැනගත යුතුයිනේ. දුක හාත්පසින් දැනගන්න ඕනේ. ඒතර කොහොමද මේ එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු දැනගන්නේ? ඒක තමයි සතර සතිපට්ඨානයක් කරහා කරන්නේ. දැන් අපි කායानुපස්සනාව වඩනකොට මෙන්න මේ රූප උපාදානස්කන්ධය තමයි පිරිසිදු දැනගන්න අපි උත්සාහත් වෙන්නේ. වේදනානුපස්සනාවක් වඩනකොට වේදනා උපාදානස්කන්ධය තමයි අපි පරිහරණය කරන්නේ. ඒක තමයි හාත්පසින් දැනගන්න, පරීක්ෂණ කරන්න, නිරීක්ෂණය කරන්න අපි උත්සාහත් වෙන්නේ. එතකොට තමයි මෙන්න මේ වේදනා උපාදානස්කන්ධය අපි දැනගන්නවා. යන්නේ දුක පරිඤ්ඤයයන්. දුක්ඛං පරිඤ්ඤයයන්. මේ දුක්ඛ සත්‍ය දැනගන්නවා කියලා. එතකොට මේ වේදනා උපාදානස්කන්ධය තමයි අපි හොඳට මේ පරීක්ෂා කරලා බලන්නේ. ඊට පස්සේ සංඥා සංස්කාර විඥාන කියන උපාදානස්කන්ධ තුන තමයි චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී බහුල වශයෙන් පරිහරණය කරන්නේ. ඉතින් එතකොට මේ හතර සතිපට්ඨානයක් වඩනවා කියලා කියන්නේ එකාතකින් අපි මේ දුක වශයෙන් පිළිසඳ දැන ගැනීමක්. ඒක දැනගන්නකොට ඔන්න තේරෙනවා මෙන්න මේක තමයි මේකේ යථා ස්වභාවය කියලා. එතකොට අන්න දුකට හේතුව තේරෙලා ඒක අතහැර දැමීමක්. ඉතින් එතකොටනේ අර හිතපත් වෙන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා අන්තිමට ප්‍රතිඵලයක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඉතින් ඔන්න හිත මොකක්වත් ඇසුරු නොකර ඉන්නවා. මොකක්වත් උපාදාන නොකර ඉන්නවා. දැන් ඒතර උපාදාන නොකර සිටීමක්. දැන් ඒතර පංච උපාදානස්කන්ධයන්ගෙන් පටන් ගත්තට මොකද අන්තිමට උපාදාන නොකර සිටීමකින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ නිරෝධ සත්‍යයකින් ඉවර වෙන්නේ. තුන්වෙනි සත්‍යෙට දැන් පැමිණිලා දැන් කිසිම දෙයක් ලෝකේ තියෙන කිසිවක් උපාදාන නොකර සිටින්න දැන් මේ යෝගාවචර උත්සාහත් වෙනවා. ඒ කියන්නේ නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කරන්න යා උත්සාහත් වෙනවා. ඉතින් මේක එකපාරක් කළා හරියන්නේ නැහැ. මේක 100,000 වාරේ. නැවත නැවත හිත උපාදාන කරන වාරයක් ගානේ උපාදාන වලින් හිත නිදහස් කරගෙන නැවත නැවතත් මේ නිරෝධ සත්‍යයට පැමිණෙන්න. යා දරන ප්‍රතිපදාව ඒ සඳහා ඒ ක්‍රියාත්මක වීම, ඒ පුහුණුව තමයි ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් පෙන්වන්නේ. ඒකයි සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නෙට දෙන්නේ හම්බුනා පැහැදිලි කිරීමේ. තව ටිකක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් මේ දුකයි ආශ්‍රවයි ඒවැ නිරෝධය අපිට දැනගන්නකොට තමයි නේද ස්වාමීන් වහන්සේ හරියටම මේ ආශ්‍රවයන්ගේ සමුදයට අපි යට වුණා කියලා තේරෙන්නේ මේවැ නිරෝධය තේරුණා විතරයි නේද ස්වාමීන් වහන්සේ? වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් ආශ්‍රවයන්ගෙන් අපි තුමු ආශ්‍රවයන් දැන් සක්‍රිය වෙලා නැහැ. එහෙමනම් හිතේ තියෙනවා සාමකාමී ගතියක්. හිතේ තියෙනවා අවිස්සිච්ච නැති ගතියක්. හිතේ තියෙනවා පැහැදිලි ගතියක්. ඒ කියන්නේ යම්තා දුරකට ආශ්‍රවයන්ගේ ඒ නිරුද්ධ වෙච්ච මට්ටම තමයි දැනට තියෙන්නේ. හැබැයි යම් වෙලාවක ආශ්‍රවයන් සක්‍රිය වෙලා ඒවා උසිගැන්විලා ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ හිතේ දැවිල්ලක් තියෙනවා. හිතේ ආයෙත් නිකන් කියවිල්ලක් තියෙනවා. ආයෙත් හිත සිද්ධි බහුල වෙච්ච ගතියක් තියෙනවා. හිත ඇතුලේ සිතුවිලි බහුල වෙච්ච ගතියක් තියෙනවා. හිත නිකන් බර වෙච්ච, හිර වෙච්ච ගතියක් තියෙනවා. සංඥා බහුල ගතියක් තියෙනවා. ඒ කියන්නේ ආයෙත් ඉතින් ආශ්‍රවයන් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම කියන නිරෝධය අර මොහොතකට අත්දකින නිරෝධය ස්වාමීන් වහන්සේ දැන් යම් දෙයක අනිත්‍යතාවය දැනෙනකොටනේ අපිට හිතෙන්නේ මේක අපි නිත්‍යයි කියලා සැලකුවා කියලා. ඒ වගේ අවස්ථාවක් ස්වාමීන් වහන්සේ. අපි නිත්‍යයි කියලා සැලකුවා කියන්නේ? ඒ කියන්නේ දැන් අපි රූප අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට මේකේ අනිත්‍යතාවය අපි දැක්කොත් නේ ස්වාමීන් වහන්සේ අපිට හරියටම තේරෙන්නේ අපි කලින් රැවටිලා හිටියා කියලා මේක රූපයක්මයි මේකට ආත්මීය ස්වභාවයක් දීගෙන අපි මිනුමක් ඇති කරගෙන හිටියා කියලා අපිට තේරෙන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය දකින්නකොටනේ වෙන්න පුළුවන්. ඒක හරි. මොකද කියන්නේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නවා කියන්නේ ඒකාතකින් විපස්සනා නුවණක්නේ පහළ වෙන්නේ. දැන් අපි අනිත්‍ය තේරුම් නොගත් අවස්ථාවේ අපි ඒක නිත්‍ය කරගෙන ඉන්නේ. මෙයා ඉන්නවා, මෙතන දෙයක් තියෙනවා කියලා. ඉතින් හැමතිස්සෙම මේ නිත්‍යත්වයෙන් සැලකීමක්, ස්ථිර බවකින් සැලකීමක්, මේක දිගට පවතින දෙයක් කියලා ගැනීමක් තමයි එතන තියෙන්නේ. දෙතන තියෙන්නේ අත්‍තරම අර කිව්වා වගේ ආත්මීය ස්වභාවයක්. හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්. සම්හාසනේ දන්නේ නැහැ මම ඉස්සෙල්ලා මට පොඩක් ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණා. මොකක් හරි ප්‍රශ්නයක් වුණාද දන්නේ නැහැ. සංවිධායක මහත්මියටත් සමා වෙන්න ඕනේ. ඔබ හන්දට සමා වෙනවද දන්නේ නැහැ. මම අත උස්සලා තිබ්බා. ඔව් ඒක දන්නේ නැහැ කතා කරාද කියලා ඇහුනේ නැහැ ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණ නිසා. හරි. සම්හාස මේ දැන් අපි ඉඳුරන් දැන් මේ සති සමාධි වඩනකොට ඉඳුරන් සංවර වෙනකොට ඉඳුරන්ගේ ටිකක් තීව්‍ර ගතියක් එනවානේ සම්හාස. ඔව්. ඒ කියන්නේ දැන් ඉඳුරන් බොහොම සංවේදී වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එකෙන් අදහස් වෙන්නේ ඉඳුරන් මොට්ට කරගෙන බිසු S2 අන්ධ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඒවා හොඳට සක්‍රියයි. හොඳට මේ නැගිටලා අවදියෙන් ඉන්නේ. හැබැයි ඉතින් ඒවා ගැන ටිකක් අවධානයෙන් ඉන්නේ. මෙයා මොකාද දිහාද බලන්නේ. අර අපේ ලොකු සාංශ කියන්නේ පොල් ගහ ගන්නද කෙහෙල් ගහ ගන්නද යන්නේ කියලා බලාගෙන ඉන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් ඉතින් මේ වහන්සේගෙන් පොඩ්ඩක් අහගන්න තමයි කතා කරේ. දිබ්බ චක්කු ඥානෙ දිබ්බ සෝත ඥානෙ ගැන කතා කරනකොට ඉඳුරන්ගේ සංවර වීමට ප්‍රඥාව එකතු වීමක් වගේද එතන දන්නේ නැහැ. නෑ කොහොමද ඒක වහන්සේගෙන් අහන්නේ. ඔව් නෑ මටත් ඒව නම් එකක්වත් නැහැ. දැන් දහමේ නම් පෙන්වන්නේ එහෙම සංවර වීමම නෙමෙයි. සංවරයත් අත්‍යවශ්‍ය ඇති. ඊට වඩා සමාධිය දියුණු කළා ධ්‍යාන වඩලා ඒවා හොඳට වශී කළා ඒවා තුලින් ඇති කරගත්ත අභිඥා තත්ත්වයක් තමයි දිබ්බසෝත දිබ්බ චක්කු කියලා වශයෙන් මේ විවිධ අභිඥා මට්ටම් පෙන්වන්නේ. ඉතින් ඒක එකwidehatකින් සෑහෙන සමාධියේ වශීකృత කිරීමක්. මේ විපස්සනාවකට වඩා එතන තියෙන්නේ සමාධිය හොඳට වඩලා තමන්ගේ විශේෂයි පවත්වමින් ඒක හොඳින් පරිහරණය කරමින් ඒ විනිවිද යන්න පුළුවන් තරමේ හිත සමාධියෙන් ශක්තිමත් කර ගැනීමක් තමයි එතනදී කතා කරන්නේ. එහෙමයි සාමනාත්. ගොඩක් ඉන්සිදෙන සාමනාත් තා පොඩි ගැටලුවක් තියෙනවා සාමනාත්. මෙහෙමයි සාමනාත් දැන් අර නිදහසිත ගොඩක් ඇසුරු කරන නිසා දන්නේ සැලසුම් කිරීම හරිම අමාරු වේදිනදා ජීවිතය තුළදී නෙවෙයි. දැන් අපි මොකක් හරි දෙයක් කියදෙනවා නම් දානයක් හෝ මොකක් හරි කවුරු හරි එනවා හරි අපි ඒතර ඔක්කොම සැලසුම් කරන්න ඕනනේ. ඒක හුඟක් අපහසුයි ස්වාමීන් වහන්සේ ටිකක් ඒක සම්බරව ගෙනියන්න පොඩ්ඩක් උපහන්සේගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. මොකද ඒ කියන්නේ හිතන එක සමහර වෙලේ ස්වාමීන් වහන්සේ දැන් නවත්තනවා ආයෙ තව ටිකකින් හිතන්නම් කියන එක තරමටම ඒක හරි පුදුමාකාර ඒ හැබැයි ගැටෙන්නේ හරි අපහසුයි. මොකද අර හිත දිහා බලලා හිනහා වෙන්න ගොඩක් වෙලේට පුරුදු වුණ නිසා දැන් අර ඒක ක්‍රියාවක් වගේ නිසා මිසක් ඒක ගැටීමක් නැහැ. නමුත් හරිම ඒක උදාත්ම අපහසුයි. ඉතින් උපහන්සේගේ සම්බර කරගෙන යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් සතුටුයි සම්හන්ස. ඔව් ඒක නම් ඇත්ත. ඒ කියන්නේ දැන් කොහොමත් කියන්නේ හිතනවා කියන එකේදී හිතට බරක් තියෙනවා. හිතන්න හිත ආයිත් ප්‍රපංච වලටත් යන්න නිකන් දඟලනවා. නිකන් අපි නිකන් වැට ගාව වගේ ඉන්නේ. දැන් පොඩ්ඩක් වැඩි වුණොත් ඔන්න ප්‍රපංචයට යනවා. පොඩ්ඩක් වැඩි වුණොත් ආයෙත් හිතේ ආතතියක් ගොඩනගෙනවා. ආයෙත් නිකන් අර හිතේ තිබිච්ච සංසුන් ගතිය නැති වෙලා, සාමකාමී ගතිය නැති වෙලා ආයෙත් හිත නිකන් ආතතිගත වෙන්න ගන්නවා. ආයෙත් හිත නිකන් කියවන්න ගන්නවා. එතකොට අර තිබුණ සැහැල්ලුව නැහැ. දැන් කලින් නම් තිබුණ හරිම සහනශීලී ගතියක්, නිවිච්ච ගතියක්, එහෙම නැත්නම් හිතේ පැහැදිලි බව තියුණා, සාමකාමී ගතිය තියුණා. ඒ නිශ්ශබ්ද භවයේ තියෙන සුන්දරත්වයක් නැත්නම් ඒ නිශ්ශබ්ද භවක තියෙන ගැඹුරක් අත්දකින්න හම්බුණා. නමුත් දැන් එහෙම නැහැ. ඔන්න ආයෙත් හිත කියවනවා, ආයෙත් අතීතය මතක් කරලා දෙනවා, ආයෙත් අනාගතය මතක් කරලා දෙනවා. ඉතින් එතකොට ආයෙ පැටලෙනවා. ඒ නිසා මේවා සමබර කරන එක තමයි ඉතින් එක අතකින් ප්‍රතිපදාව වෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් අපිට බැහැනේ මේ හිත නිශ්ශබ්දවම තියාගෙන ඉන්නත් එකපාරටම බෑ. ඉතින් එකපාරටම කියන්නේ කොහොමත් අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේටත් විතර්කයක් එහෙම පහළ වුණා කියලා කියනවා. ඉතින් ඒක දැකලා මාර්යා ඇවිල්ලා රජකම පටන් ගන්න කියලාත් ඉතින් යෝජනා කළා කියලාත් කියනවා. ඒ නිසා මේ හිත ගැන ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ. විතර්ක මට්ටමින් අඩුතරමින් නවත්ත ගන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒකට දිගට යන්න නොදී ප්‍රපංච කරන්න ඉඩ නොදී වළක්ව ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් ඔන්නේ ප්‍රපංච මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. විතර්ක මට්ටම වෙන්න පුළුවන්ලු.
නමුත් ප්‍රපංච මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා පොඩ අපිත් උත්සාහත් වෙන්න තියෙන්නේ කොහොමද මේ ප්‍රපංච වලින් හිත මුදවගන්නේ? වටවලල්ලේ යෑම් වලින් හිත මුදවගන්නේ කොහොමද? දැන් වෙලා තියෙන්නේ අපි දැන් එදිනදා කටයුතු කරද්දී ඒ ප්‍රපංච වලට තුඩු දෙන දේවල් තමයි පරිහරණය කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපි කතා කළානේ අර මේ සක්කපඤ්ඤ සූත්‍රය. සක්කපඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ඒ කියන්නේ අපිට ඉන්ද්‍රයන් හරහා දකින්න ලැබෙන්නේ ප්‍රපංචයන්ට තුඩු දෙන දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා බඩු දිහා බලනවා. සබන් ಜಾති තියෙනවා, කෑම ಜಾති තියෙනවා. ඉතින් රටේ නැති දේවල් තියෙනවා. මේ හැම එකක්ම මේ ප්‍රපංචයක ප්‍රතිඵලයක්. අපි හිතමු සෙල්ලම් බඩුවක් දැක්කා. පුංචි ළමෙක්. ඉතින් මේ සෙල්ලම් බඩුව කියන්නේ යම්කිසි කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච ප්‍රපංචයක්නේ. එයා මෙහෙම හැදුවා නම් හරි. මේ විදිහට රෝද දාන්න ඕනේ. මේ විදිහට පාට කරන්න ඕනේ. මේ විදිහට හැඩ ගන්නවන්න ඕනේ. මේ විදිහට මේක නිර්මාණය කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඒක හිතින් හදලා මොඩල් කරලා සමහරට කම්පියුටරයකුත් පාවිච්චි කරලා ඒකිනුත් මේක එහෙට මෙහෙට ඩිසයින් කරලා ඉතින් මේ ප්‍රපංච ගොඩක් ඊට පස්සේ තමයි මේක නිෂ්පාදිතයක් වශයෙන් නිෂ්පාදනයක් වශයෙන් ඔන්න එළියට දැම්මේ. දැන් තමයි ඉතින් ඒක හොඳ ලස්සනට අහුරලා තවත් ටිකක් ඕකට ඉතින් ලස්සන කරලා දැන් ඔන්න සුපර් මාකට් එකේ රාක්කේ උඩ තියෙනවා. මේක දැක්ක ගමන් ඉතින් හිත ගෙවන්න ගන්නවා. මොකද මේ තියෙන්නේ ප්‍රපංචයක ප්‍රතිඵලයක්. ඒ ප්‍රපංචයේ ප්‍රතිඵලය තවදුරටත් අපේ හිතේ විතර්ක පහළ කිරීම සඳහා ලොකු පෝෂණයක් ලබා දෙනවා. ඒ නිසා ඒ ප්‍රපංචයට තුඩු දෙන අරමුණු ඇසුරු කරන අපේ හිත විතර්ක කරමින් ආයෙත් ප්‍රපංච කරන්න හදනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ බඳු පරිසරයක මේ බඳු සමාජයක තමයි ජීවත් වෙන්නේ. අතීතයට වඩා අද අපේ හිත අවුස්සන දේවල් ප්‍රපංචයට යොමු කරන දේවල් බහුලව තියෙනවා. ඉතින් අපි ඒ නිසා පරිස්සම් වෙන්න අවශ්‍යයි. කොහොමද මේවා තුලින් මගේ හිත වල්වදින්න නොදී, මුලා වෙන්න නොදී බේරගන්නේ? කියන ඉතින් අපි සෑහෙන්න සැලකිල්ලෙන් යා යුතු වෙනවා. එහෙමයි සම්මහස. ඉතින් සම්මහ අර දැන් සැලසුම් කරන එක තමයි ගොඩක්ම අමාරු. ඒ කියන්නේ ඉවෙන්ට් එක මේ නිකන් අර ලොකු කර්මාන්ත ශාලාවක් කට්ටිය දුවනවා වගේ ඔළුවට ලොකු කරදරයක් වගේ. ඔව්. ඒක හරි අමාරුදයක්. ඒක දැන් නැවතුත් සැලසුම් කරන්න බෑ. හා. ඒක කොහොමද සම්මහස ඒක පොඩ්ඩක් බැලන්ස් කරන්නේ කොහොමද මේ ජීවිතය තුළදී? නෑ ඉතින් ඔය ගිහි ජීවිතේ විතරක් නෙවෙයි පැවිදි ජීවිතයටත් අදාළයි. දැන් අපිත් එක දේවල් දකිනවා. ඉතින් ඔන්න හිත කියවන්න ගන්න. ඔන්න ඉතින් මේකයි ඉල්ලනවා. මේක ඕනේ කියලා කියනවා. මේක නැතුවම බෑ කියනවා. මේක හම්බුනොත් හොඳයි කියනවා. ඉතින් එතකොට ඉතින් තාම හිතේ ආසාව තියෙන්නේ. තාමත් හිතේ තණ්හාවක් තියෙන්නේ. මේ ලද දෙයින් සතුටු වෙන්නේ මේ මොහොතේ තෘප්තිමත් වෙන්නේ තාමත් මේ දැකපු දේ ඉල්ලනවා. ඉතින් එතකොට නිකන් අර තාම හිතේ ඒකාතකින් ක්‍රියාත්මක වෙන සක්‍රිය වෙන්න දඟලන කාමාශ්‍රවය. එහෙම නැත්නම් සක්‍රිය වෙන්න දඟලන භවආශ්‍රවය තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. මට මේක ලැබුණොත් හොඳයි. මෙහෙම වුණොත් හොඳයි. මේක වෙනස් වුණොත් හොඳයි. නැත්නම් මම මේ தත්ත්වයටපත් වුණොත් හොඳයි. ඉතින් මේ ඔක්කොම භවආශ්‍රවය. ඊළඟ මොහොතක් ගැන තියෙන නැඹුරුව. ඒකට තියෙන නතිය, ඒ පැත්තට ඇලවීම. හිතේ මේ පැත්තට නිකන් යොමු වෙලා තියෙනවා. වර්තමාන මොහොත ගැන තෘප්තිමත් බවක් නැහැ. ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. ඒක හම්බුණා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් එතකොට මේ අපේම හිතේ ඒ තියෙන සියුම් අන්දමින් ක්‍රියාත්මක වෙන භව තණ්හාව තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි සම්මහස. ගොඩක් මේ සිදුවන මහන්සේ නම් දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා දෙවන්. හොඳයි. බුද්ධිමාත්මිය නැවත අත්දැකීමක් කර තිබෙනවා. ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට ඒ හිතේ භව තත්ත්වයක් සකස් වෙනකොට එතරට සතිය අපි යොදන්න ඕනේ. හිතවනවද? අන්න හරි. ඔව්. එතෙන්ට සතිය යොදන්න ඕනේ. දැන් ඉතින් ආයෙත් මෙයා මේ කරන දැඟලිල්ල තේරුම් ගන්න ඕනේ. ආයෙත් දැන් මෙයාට දැන් අර පුංචි ළමයින්ට නිකන් අර සමහරලාට නිකන් එක තැන ඉන්න බැරුව නලියන්නේ. ඒතර තේරෙනවනේ මේ ඇයිද දැන් මේ පණු බේත් දීලා නැහැ. දැන් මේ බබාට බඩගිනි වෙලා. මෙයාට දැන් කිරි ටිකක් දෙන්න ඕනේ. මෙයාට දැන් වතුර ටිකක් දෙන්න ඕනේ. කියලා ඒ අම්මා දකින්නවානේ. දැන් බබා නලියනකොට බබා දඟලනකොට අන්නේ වගේ තමයි අපේ හිතත් දැන් අර මුලින් නම් තිබුණා නිකන් සාමකාමීව. දැන් ඔන්න ආයි නලියන්න ගන්නවා. දැන් ඔන්න ආයි දඟලන්න ගන්නවා. දැන් ඔන්න ආයි පොඩ්ඩක් නටන්න ගන්නවා. ඉතින් එතකොට බලන්න ඕනේ මොකද මේ නටන්නේ? මොනවද දැන් මේ ඉල්ලන්නේ? මොකටද ආසාවක් තියෙන්නේ
කියලා ඉතින් සතිය පිහිටුවා ගන්න ඕනේ. සතියෙන් තමයි නිකන් අම්මා කෙනෙක් වගේ එයාව ඉතින් ආයි පොඩ්ඩක් ඔන්න ඇඟට තට්ටු කරලා ආයි නිදි කරලා තැම්පත් කරලා තියනවා. එහෙම නැත්නම් ඉතින් මොනවද ඉල්ලන්නේ කියලා බලනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් සතියෙන් කරන්න අවශ්‍යයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි සතිය අර මුලදී පුහුණු කරනකොට දවස පුරාම සතිය පවත්වන්න උත්සාහ කරනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය නිරායාසයෙන් සතියට ඉන්න ඉඩ දැන් වහන්සේ අපිට උපදෙස් දුන්න විදිහට කරනකොට ස්වාමීන් වහන්සේ එතන සතිය නිරායාස ඒක තමයි. මුලදී අවතින්නේ කියලා දැනෙනව නේද ස්වාමීන් වහන්සේ? හරියටම හරි. දැන් ඇත්තටම මුල් කාලෙදී අපි නිකම් බලෙන් පවත්වන සතියක් නේ තියෙන්නේ. දැන් හිත නිරන්තරයෙන්ම අසතිමත්. හිත එහෙ දුවනවා මෙහෙ දුවනවා අතීතයට පයින්නවා අනාගතයට පයින්නවා රූපයකට පයින්නවා සද්දයකට පයින්නවා. ඉතින් අර වඳුරෙක් වගේම තමයි. පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ. එහෙම තිබිච්ච හිත අපි දැන් හික්මෝලා හදන්න හදනවා මේ සතිය බලෙන් පවත්වලා. ඉතින් ඒතකොට නිකන් ආයාසයෙන් වීරයෙන් ධෛර්යයෙන් කරන ක්‍රියාවක් තියෙන්නේ. ඉතින් ඒක යම් තාක් දුරට ඔන්න සාර්ථක වෙනවා. අපි තුන් සක්මුනේදී කකුල පොළවේ වදිනකොට ඔන්න ආයෙත් කණෙන් අරගෙන ආවිලා ආයෙත් කකුල ගාව තියෙනවා. කණෙන් ඇදගෙන ආවිලා කකුල ගාව තියෙනවා. ආයෙත් ඔන්න ආයෙ ඊට පයින්නවා. ඊට පස්සේ වම් පාදයේ පොළවේ වදිනවා. ආයෙත් ඉතින් කණෙන් අල්ලන් ආවිලා වම් පාදයේ ගාව තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩක් නේ තියෙන්නේ. පස්සේ ඕක දැන් ටිකක් සාර්ථක වෙනවා. දැන් ඉතින් කණෙන් අල්ලන්න අවශ්‍ය නැහැ. දැන් පොඩ්ඩක් රවල බැලුවම ඇති. දැන් ඉතින් අපි ගාවට එනවා. ඊට පස්සේ එහාට යනකොට දැන් ඉතින් රවල බලන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් નિરાයාසයෙන් උන්න සතිය තියෙනවා. දැන් ඊටත් එහාට යනකොට දැන් අපි හිතමු හිත මොකක්වත් උපාදාන කරන්නේ නැතුව අපි විපස්සනාවක් වඩලා හිත මුකුත් උපාදාන නොකර සැහැල්ලුවෙන්ම තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අලුතෙන් සතිමත් වෙන්න කියලා දෙයක් නැහැ. දැන් සතියේම තමයි ඉන්නේ. හැබැයි ඒ සතිය අර කලින් වගේ බරපතල වීරයෙන් පවත්වන මේ කෙවිත අතට ගත්ත කණෙන් අල්ලගත්ත සතිය නෙමෙයි. දැන් නිකන් ඔය නිකන් අර තියෙනවා නොතියනවා වගේ සතියක් ඒ කතා කරන්නේ. ඉතින් එතකොට අර කිව්වා වගේ හිත පිට යන්න පුළුවන්. ඉතින් ඒකෙන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ. තාමත් මෙයා යනවා මේ පරණ පුරුද්දට තාමත් එතෙන්ට යනවා. තාමත් රූප බලන්න යනවා. තාමත් සද්ද අහන්න යනවා. තාමත් කාමාශ්‍රවේ තියෙනවා. කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ යන ඒ අවස්ථා කීපය විතරයි එතකොට අපි හිතේ කෙලෙස් විදියට ඇති වෙන්නේ එහෙමද ස්වාමීන් වහන්සේ? මේ වෙලාවේදී එහෙමයි කියලා කියන්න පුළුවන්. නමුත් වෙන වෙලාවකදී අපි දැන් අපි බස් එකේ යනවා. එතකොට ඉතින් ඊට වඩා දේවල් ඇහෙනවා. ඊට වඩා දේවල් අපි හිතමු අත්දැකීම් ලබනවා. එතකොට ඉතින් ආයෙත් ඇවිස්සෙනවා. ඉතින් එතකොට අපිට ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී කෙලෙස් පහළ වුණේ නැහැ කියලා අපිට සහතිකයක් දෙන්න බෑ හිතේ කෙලෙස් නැහැ කියලා. උඩ මට්ටමේ කෙලෙස් නැහැ. පරිඋත් ทาน කෙලෙස් නැහැ. වීතික්‍රම මට්ටමක් නැහැ. හැබැයි අනුසය තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කෙලෙස් දැන් YouTube එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ එතකොට එතන අහු වෙලානේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් වෙන්න පුළුවන්. ඔව්. තව දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි පොය දවස් එහෙම තියෙන ස්වාමීන් වහන්සේ සහ සමහර මේ ආරණ්‍ය භූමි එහෙම තියෙනකොට දැන් ඔය අනිශ්චිත ස්වභාවයක් තිබෙන කෙනෙකුට ඒ වගේ පොය දවසට ඒ පින්වන්ත බිම්බකට කියපුවාම එතන විශේෂ අනුග්‍රහයක් ලැබෙනවාද ස්වාමීන් වහන්සේ? ඒක අපි ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ආරණ්‍යයකට ගියා. ඉතින් ආරණ්‍යයකට ගිහිල්ලා එතන තියෙන තියෙන අපි හිතමු සංසිඳිච්ච පරිසරයක් තියෙනවා නම් සාමකාමී පරිසරයක් තියෙනවා නම් ඒකෙන් ඉතින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. මොකද නගරේ හිටියානම් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දකින්න වෙන්නේ නැත්නම් මිනිස්සු කෑ ගහන ඒවා දකින්න වෙන්නේ රණ්ඩු කරන දේවල් දකින්න වෙන්නේ. ඉතින් ඒවන් ඉතින් දකින්න වෙන්නේ. කැලේකට ගියාම ඉතින් ඒ මොකක්වත් නැහැ. මේ ගහක් කොළක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එතකොට අර හිත අවුස්සන ගතිය, හිත ප්‍රකෝප කරන ගතිය එතන නැහැ. ඉතින් ඒ හැකි නැත්නම් ඒ වාසිය ගන්න යෝගාවචරය උත්සාහත් වෙන එකේ වරදක් නැහැ. ඒකවල පොය වගේ දවසකට ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපි බලන්න ඕනේ. දැන් පොයට එන අය ඉතින් හොඳ නම් සීල් ගන්න නම් එන්නේ. ඒගොල්ලොත් ඒ වගේම බොහොම සංසුන්ව තමන් තුළ සතියක් සමාධියක් ප්‍රඥාවක් දිනු කරගන්න උත්සාහත් වෙන පිරිසක් නම් ඉතින් ඒක තුලින් අපිටත් ලොකු උත්තේජනයක් ලැබෙනවා. අපිටත් ලොකු උනන්දුවක් එනවා. අනේ මෙයත් මෙහෙම උත්සාහ කරනවා නේද? එහෙම කියලා අපිටත් ලොකු ධෛර්යයක් එනවා. නැසන්හස මම අහන්නේ ඒකයක්. ඉහි ජීවිතේ ඉන්න ගමන් දැන් සීල් ගන්න මම සීල් ගන්න ගෙම ගිහිල්ලා නැහැ සම්හන්ස. හැබැයි ඔය අනිත්‍ය ස්වභාවයෙන් මම අත්විඳේ ඉස්සෙල්ලාම පොය දවසක. එතකොට මම ගොඩක් කලබල කරගෙන හිටියෙත්
මම ස්වාමීන් වහන්සේට තමයි ඒ වෙලාවේ කතා කරේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන කලබල පරිසරයක් ඔක්කොම තිබුණා. මම අහන්නේ එතන ඒ පෝය කියන දේ ඉෆෙක්ට් එකක් අපිට දැනෙනවද ස්වාමීන් වහන්සේ? ඒතර හේතුඵල තමයි බලන්න වෙන්නේ. ඉතින් එදා නිකන් හිතේ තිබුණා නම් යම්සි ප්‍රබෝධයක් අද අපි තුන් වෙසක් පොය දවස්. ඉතින් මම කොහොම හරි මේ ප්‍රතිපදා හොඳින් කරන්න ඕනේ. අද නිකන් බුද්ධ පූජාවක් පවත්වනවා. මේ ප්‍රතිපත්ති පූජාවක් හොඳින්ම අද ඉෂ්ට කරන්න ඕනේ කියලා නිකන් අර හිතේ නිකන් නැවුම් ගතියක් පහළ වෙලා. එතකොට නිකන් අර ඒකට යොමු වෙන ගතිය වැඩි වෙලා. මුළු හදින් කරන ගතිය ඇති වෙලා. ශ්‍රද්ධාවෙන් කරන ගතිය ඇති වෙලා. බුද්ධ පූජාවක් වගේ කරන ගතිය ඇති වෙලා. ඉතින් එතකොට නිකන් අර දවසේ තියෙන සුවිශේෂත්වයේ මතත් අපේ හිතේ යම්කිසි උද්‍යෝගයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ඉතින් අවස්ථානුකූලව තමයි හිතන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ එදා දවසේ දැන් අවුරුද්දකට විතර කලින් ස්වාමීන් වහන්සේ මේ මම ගොඩක් මිනිස්සු කට්ටියක් වැක්සින් ගහන්න අරන් ගියා කොවිඩ් කලබලකාරී තැනක හිටියේ. ඔව්. එහෙම තියෙන කොටත් අපිට හිත එහෙම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් බැරි නැහැ. ඉතින් දැන් අතන තියෙන නිකන් ඇත්තටම කලබලකාරී බවක් නම් තමයි අපි ටිකක් හැබැයි ඉතින් එතනදී ඔක්කොම කරගත්තා කියලා කියන්න බෑ. ඊට කලින් අපි පුහුණුවක් ලැබලා තිබුණා. ඒ පුහුණුව අපි මේ බිඳ ගන්න නැතුව ඒක විනාශ කරගන්න නැතුව අතෙන්දිත් පවත්වන්න යම්සි උත්සාහයක් දැරුවා. එතන තියෙන අවදානමට අපි සූදානම් වෙලා ගියා. මෙතන දැන් අපි ඒ කියන්නේ අපි දන්නවා නම් කරන්ට් වැඩක් කරන්න යන්නේ කියලා. ඉතින් අපි ටිකක් මේ එතෙන්දී පරිස්සමෙන් වැඩ කරනවානේ. එක්කෝ රබර් ග්ලව් එකක් දා ගන්නවා. ඉතින් ඔය වගේ ඉතින් මොකක් හරි මේ පරිස්සම් සහගතව යනවනේ අපි දන්නවනේ මෙතන අවදානමක් තියෙනවා කියලා. ඒ වගේ තමයි දැන් අපි දහම ප්‍රගුණ කරලා තියෙනවා යම්සි පුහුණුවක් වෙනවා. ඒ අතරේ ඔන්න අපිට වගකීමක් එනවා මෙන්න මෙතන මොකක් හරි බාහිර දూరు කාර්යයක් කරන්න. ඉතින් අපි පොඩ්ඩක් සූදානම් වෙලා යනවා. පරිස්සමෙන් යනවා. බැරි නෑ ඉතින්. බැරි බෑ කියන්න බෑ ඉතින්. ඔව්. එතන මට අනිතා හිතුවා මම ඉරිටබල් වෙලාගෙන මම වැඩිපුර සතිය පවත්වන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. එතන එහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් අපිට පුළුවන් පමණ තව කෙනෙකුට උදව් කරන්න උත්සාහ කරනකොට මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඒ මාර ග්‍රහණය කියන එක බලපානවද ස්වාමීන් වහන්සේ? අපි ගාවට නම් එන එකක් නැහැ කියලා මං හිතනවා. ඉතින් මාරයටත් ඉතින් රටේ නැති වැඩ දෙනවානේ. සමහරට එයාගේ පොඩි ඒජන්ත කෙනෙක් වගේ ඉතින් එන්න ඉඩ තියෙනවා. ඉතින් මං ඔය කතාව අහලා තියෙනවා මේ බික්කු බෝධි ස්වාමීන් වහන්සේ ඔය මොකද්ද එකක් සම්බන්ධයෙන් කියද්දි දැන් බුදුරජාණන් වහන්සේලා ගාවට වගේ එනවා. ඉතින් කෙලින්ම මාර දිව්‍ය පුත්‍රයාම ඇවිල්ලා ඉතින් පොඩි බාධාවන් කරනවලු. මොකද විශේෂ සුවිශේෂී පුජ්‍යලයක්නේ. අපි වගේ කට්ටිය ගාවට ඉතින් ඒගොල්ලෝ වෙන්නේ නෑලු. එවන්නේ පොඩි එයා යටතේ ඉන්න පොඩි අය තමයි දෙවන්නේ. දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ කියන්න බෑ. ඉතින් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ. ලොකු සානසේ ගාවට ආවොත් නම් ඉතින් ලොකු සානසේ කන පැලෙන්න ගහනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. දැන් හම්බෙද ස්වාමීන් වහන්සේ. ඔව්. හරි ස්වාමීන් වහන්සේ. හොඳයි. කවන්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන්. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් හිතපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ආශ්‍රවයි නීවරණ ධර්මයි කියන දෙකම එක හා සමාන තේරුම් ගන්න දෙයක්ද කියලා පැහැදිලි කරගන්න. ඒක තමයි. දැන් අපි අතරම ආශ්‍රවයන්ගෙන් මිදයි නීවරණ වලින් ඉදිමයි කියන නෑ මෙහෙමයි. ඇතරම දැන් ආශ්‍රව අනුසය කියන දේවල් තේරුම් ගන්න වෙන්නේ ඒවා තාම මේ සක්‍රීය මට්ටමේ නැති කෙලෙස් කියලා කියන්නේ. නමුත් ඒක සක්‍රීය වුණාම තමයි ඔන්න නීවරණ වශයෙන් ඒවා හිත තුල පෙන්눔 කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කාමාශ්‍රවයේ යට තියෙනවා. ඒක සක්‍රීය වෙච්ච මට්ටමේදී ඔන්න කාමච්ඡන්දේ වශයෙන් ව්‍යාපාදේ වශයෙන් ඒක දැනගන්න පුළුවන්. ඊළඟට අපි තුමු භවආශ්‍රවයේ තියෙනවා. ඒක සක්‍රිය වෙච්ච මට්ටමකදී එතෙන්දිත් සමාලාට කාමච්ඡන්දේ වශයෙන් එහෙම නැත්නම් අපි හිතමු
ව්‍යාපාදයේ වශයෙන් එහෙම නැත්නම් උද්දච්චයක් වශයෙන් කුක්කුච්චයක් වශයෙන් විචිකිච්ඡාවක් වශයෙන් ඒවා දැනගන්න පුළුවන්. ඒ වගේ මේවා අතර යම් යම් සම්බන්ධතා තියෙනවා. අර නීවරණ මට්ටමේදී ඒවා කෙලින්ම සක්‍රිය වෙලා තියෙන. හිතේ මතු පිටට ඇවිල්ලා තියෙන්නේ. යට තියෙන මට්ටම නිදිගත් මට්ටම තමයි අනුසය ආසව මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. මට නම් ඇහෙනවා මහත්තයාව. හරි. නීවරණ කියන මට්ටමේදී ඒක හිතේ මතු පිටම පේනවා. ආශ්‍රව අනුසය මට්ටමේදී ඒක පේන්නේ නැහැ. හිතේ සිතුවිලි වශයෙන් පහළ වෙලා නැහැ. හැබැයි පහළ වීමේ ප්‍රවණතාවයක් පහළ වීමේ හැකියාවක් හිත ඇතුලේ තියෙනවා දැන්. ඒක යටපත් වෙලයි දැනට තියෙන්නේ. එහෙම හිතා ගන්න පුළුවන්. ඔව්. හොඳයි. ඊළඟ දවස් ගැටලුව ඉන්ද්‍රියාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට මේක පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න හිතුණා. මහත්මියක් අර කලබලකාරී පරිසරය පිළිබඳව ඉදිරිපත් කරපු ඒ සිද්ධිය ඇහුණාම ඒ සිද්ධියත් එක්ක ස්වාමීන් වහන්සේ මම නියුතන් අවුරුදු දැන් ගොඩක් කල් අත්දැකීමක් නිවුස් බලනකොට ඒ ගොඩාක් දුක හිතෙන සිද්ධියක් ඒක. නමුත් ඒක ගොඩාක් දුක හිතෙන සිද්ධියක්. නමුත් ඒක මම බල යනවා. නමුත් මට ඇතුලේ දැනෙනවා හොඳ මේ නිකන් හරි සංසුන් ස්වභාවයක් ඇතුලෙන් මට දැනි යනවා. අර කිසිම මේ ඒ සිද්ධියේ තියෙන දුක චුට්ටක්වත් මට දැනුනේ නැහැ. මම ඒක ඒ වගේ සිද්ධියක් තිබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඊට දවසකට වගේ දෙකකට වගේ පස්සේ තවත් සිද්ධියක් මට අත්දැකීමක් ලැබුණා. මේ ගොඩාක් කරදරකාරී ටෙලිෆෝන් කෝල් එකක්. නමුත් මම ඒකටත් මට වෙන දවසක නම් ප්‍රතිචාර දක්වනවා. නමුත් කිසිම ප්‍රතිචාරයක් නැතිව අර ඇතුලෙන් මම හිතුවා අර මම ඒක ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒක මට දැනුවත් වුණේ ධාතු ගුණ තමයි මේ පෙන්වන්නේ කියලා. ඇතුලෙන් මට මේ නිකක් දැනෙනවා ටිකක් මේ දේවල් දැනෙනවා. ඇතුළ මට දැනෙනවා. නමුත් මම කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ ඒවට එහෙම අත්දැකීමක් ලැබුණා ස්වාමීන් වහන්සේ. ඒව කලබලකාරී පරිසරය වුණාට අපිට එහෙම අත්දැකීමක් ලැබුණා කියලා මට ඒක ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ දෙන්න. ඔව්. වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි පුහුණුවක් වෙලා තියෙනකොට ඕක තමයි අපිට තියෙන එකතකින් වාසිය එහෙම නැත්නම් ආශිර්වාදය. කියන්නේ අර කලබල සාමාන්‍යයෙන් කෙනෙක් කලබල වෙන පරිසරයකදීත් සංසුන්ව තමන්ගේ හිත බේරගෙන ඒවෙන් ආවේගශීලී නොවි ඉන්න පුළුවන් කමක් යෝගාවචරයට ලැබෙනවා. ඒක තමයි එක ප්‍රධානම ආනිසංශයක්. අනිත් අය නම් කෑකොස්සන් ගහනවා, කලබල වෙනවා, දුවනවා, පයින්නවා, අඬනවා විවිධ ප්‍රශ්න. අනිත් එනා ඉතින් එහෙම නෑ. යා දන්නවා මේකත් නිකන් ඇති වෙලා නැතිලා යන දෙයක්. මේකත් හුදෙක් වේදනාවක්. නැත්නම් මේකත් සිතුවිලි සමුදායක්. මේකත් මේ ඉවර වෙන දෙයක්. කියලා යා එක්තරාන්දක යම්සි නුවණක් දිනු කරලා තියෙනවා. හිත මෙල්ල කරගන්න පුළුවන් සතියක් දැන් හදාගෙන තියෙනවා. එහෙමනම් එයාට පුළුවන් එතෙන්දී කලබල නොවි ආවේගශීලී නොවි කටයුතු කරන්න. ඉතින් ඒක හුඟක් දෙනෙක් ප්‍රකාශ කරන ඒ වගේමයි සතිය දිනු කිරීමේ ආනිසංශයක් වශයෙන් පෙන්ලා දෙන මේ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කොහොමද වෙන්නේ? ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දරුවන් සරණයි. හොඳයි. දරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි සියලු දෙනා එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.
සම්ප්‍රදායානුකූලව හෙත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. හෙත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හෙත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හෙත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු.